සියලු දෙනාම සාදු කියන්න. අප සෑම දෙනා කෙරෙහිම අනුකම්පාවෙන් අද මේ බක්පුර පසළොස්වක් පොහොය දවසේ විශේෂයෙන්ම මෙම ධර්ම දේශනා වැඩසටහන මෙහෙයවීම සඳහා වැඩම කරන්නට යෙදුණු ධර්මයේ යොබයි ආරාමේ වැඩ වාසය කරන අතිගෞරවනීය බත්තර මුල්ලේ අමාදස්සන ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපි ඊටමත් ගෞරවයෙන් පාද නමස්කාරයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා. අප සෑම දෙනා කෙරෙහිම ඊටමත් අනුකම්පාවෙන් ස්වාමින් වහන්සේට සුදුසු වන්දමින් මෙම ධර්ම දේශනා වැඩසටහන මෙහෙයවන ලෙසට සියලු දෙනාම ධර්ම දේශනාවට ආරාධනා කිරීම වශයෙන් සාදු නාදයක් පවත්වමු. සියලුම දෙනා සාදු නාදයක් දෙන්න. සෙත් සිරිදෙන මහා ගුණ මොහොදානන් සත්හටවන භව දුකට වේදානන් තිත් ගානන්දුර දුරුලන විනිදානන් සිත් සතෝසින් නාමදිම් මුනිදානන් එම පමණින් පැවසු මුනිදනතතු එම හැම දෙන බලවයි දැක්විය යුතු තම තම නැන පමණින් දැනගත යුතු මම නාමදිම් සදහම් පහදාසිතු සිරිමත් බඹ සිරසෙහි පාපිසිනා සැරියුත් මහා මුගලන් පිළිවෙලිනා පිළිවෙත් සරු මහා සංඝඝන සොබනා මුදුනත් බැඳ නාමදිම් බැති පෙමිනා ඒ අති උත්තරීතර වූ ලෝතර අමාමෑණී තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් අවසරයි. තුන් ලෝක සත්වයා සසර දුකෙන් මුදවාලීම උදෙසා උන්වහන්සේගේ ශ්‍රී මනසේ උපන්නා වූ උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන්නට යෙදුනා වූ 84000ක් ශ්‍රී සද්ධර්මස්කන්ධයෙන් අවසරයි. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගේ පරම්පරාවේ සිට පැවතීගෙන එන අති උත්තරීතර වූ ඒ ආර්ය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම විශේෂයෙන් අද දවසේ මේ සද්ධර්ම දේශනාව ඔබ සියලු දෙනා හමුවේ මේ ආකාරයෙන් එළි දක්වන්නට අපට ආරාධනා කරන්නට යෙදුනා වූ නිබඳවම අපට අනුශාසකත්වය දරන්නා වූ අපට ගුරුහරුකම් දෙන්නා වූ කුඩා සංදියේ පටන් අපි සද්ධර්මය අතපත ගන්නට හසුරවන්නට ඉගෙන ගත්තා වූ ඒ සද්ධර්ම දේශනා පැවැත්වුවා වූ ඒ අතිපූජ්‍ය වූ විචිත්‍ර ධර්ම කතික නම කියන්නට අවසරයි උඩුවේ ධම්මාලෝක ස්වාමිපාදයන් වහන්සේ ප්‍රමුඛ මේ සිරි ඇලන් මැතිනිආරාමේ වැඩ වාසය කරන්නා වූ අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි. අද දවසේ උතුම් වූ උපෝසත සීලයක් සමාදන් වෙලා මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට මෙම ස්ථානයට පැමිණි පින්වත් උපාසක උපාසිකාවනි, පින්වතුනි, ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට කැමැති දසදහසක් ලෝක ධාතුවේ වැඩ සිටින්නා වූ දෙවි දේවතාන් වහන්සේලා, ඒ බ්‍රහ්මවරු ආදී ඒ දිව්‍යක් මණ්ඩල බ්‍රහ්ම මණ්ඩල සිටින්නා වූ සීලූම කොටස් අපි දැන් මේ ස්ථානයට ආරාධනා කරමු. ඒ වගේම පින්වතුනි, අද දවසේ ඔබ සීල දෙනා
බුදුරජාණන් වහන්සේගේ අනන්ත ප්‍රමාණ ගුණස්කන්ධයන් සිහිපත් කළ ආර්ය මහා සංඝරත්නයේ ගුණස්කන්ධයන් සිහිපත් කළ දන්පැන් පූජා කරන්නට ඇති. ඒ වගේම මේ උපෝසථ සීලයක් සමාදන් වෙලා සිටින ඒ උතුම් උපාසක උපාසිකාවන් අරමුණු කරගෙන දන්පැන් පූජා කරගන්නට ඇති. පින්වතුනි, ඒ දන්පැන් පූජා කරගෙන ඔබ එකතු කරගත්තා වූ යම්තා පුණ්‍ය ශක්තියක් ඇතනම් ඔබ අදිෂ්ඨාන කරගන්නට ඇති. මේ අනන්ත සංසාරේ අපි ආවා වූ මේ ගමනේ අපේ ඥාති හිත මිත්‍ර වූ යම් පිරිසක් ඇතනම් ඒ පිරිසෙන් අභව්‍ය ස්ථානකවල ඉපද සිටින යම්තා පිරිසක් ඇතනම් මේ පින් ඒ පිරිස උපයෝග අනුමෝදන් වෙලා සුගති මුදිත වෙත්වා කියලා පින්වතුනි, යම් කෙනෙක් සුගතිගාමී වෙන්නට නැතුව මේ සද්ධර්මයේ මොනතරම් කන් දෙකට වැටුණත් අවබෝධ කරගන්නට බෑ. එහෙනම් අද දවසේ ඔබ එහෙම අදිෂ්ඨානයක් කළා යම් කිසි කෙනෙකුට පින් අනුමෝදන් කරා නම් දුගතියෙන් මිදලා සුගතියට ඒ අයපත් වුණා නම් පින්වතුනි, අන්නේ සියලු දෙනාත් ඔබ මේ අවස්ථාවේ සිහිපත් කරගන්න අරමුණු කරගන්න. අනන්ත සංසාරය පුරාවට ඔබට අම්මා වූ තාත්තා වූ ඒ සියලු දෙනා සිහිපත් කරගන්න. සහෝදර සහෝදරි වූ සියලු දෙනා සිහිපත් කරගන්න. පින්වතුනි, මේ මොහොතේ තථාගත අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නට යන මේ අවස්ථාවේ ඒ සියලු දෙනා අපි මේ ස්ථානයට ආරාධනා කරමු. ඇවිදින් මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කර උතුම් වූ මාර්ගඵලයන්හි පිහිටීම සඳහා. එහෙනම් දැන් මේ අවස්ථාවේ මම දේව ආරාධනාව කරන මොහොතේ ඔබ සියලු දෙනා හිතින් ඒ සියලුම දෙනා මෙම ස්ථානයට ආරාධනා කරන ඇවිත් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කර උතුම් වූ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්න ගැනීම සඳහා. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजंस සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ඒ වගේම පින්වතුනි, සද්ධර්ම දේශනාව ආරම්භ වන්නට මත්තෙන් එක මොහොතක් ඔබ කල්පනා කරගන්න. අනන්ත සංසාර පුරාවට ඔබ මේ ආවා වූ මේ ගමනේ පින්වතුනි, අද අපි කහවත් දරාගෙන ඇති, ඔබ සුදුවත් දරාගෙන ඇති මේ සද්ධර්මයේ අද අපිට මුණ ගැහුණු හින්දා. නමුත් මේ ආවා වූ අනන්ත සංසාර ගමනේ අපට ඇසුරු කරන්නට ලැබුණේම අසත්පුරුෂයෝ පින්වතුනි. අසත්පුරුෂයෝ අපේ හිත්වලට දැම්මෙම රාග ద్వේෂ මෝහ. රාග ద్వේෂ මෝහ වලින් අපේ හිත් බරිත වෙලා තිබ්බා වූ ඒ කාලයේදී, ඒ සන්ධියේදී ඒ උතුම් වූ ආර්යයන් වහන්සේලා මූණට මුණ ගැහුණත් උන්වහන්සේලා හඳුනා ගන්නට බැරිව, ඒ බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, උතුම් වූ අරිහතුන් වහන්සේලා, අනාගාමී, සකෘදාගාමී, සෝතාපන්න මාර්ගඵලලාභී උතුමයන් වහන්සේලා මුණ ගැහිලා උන්වහන්සේලාගේ ගුණ හඳුනා ගන්නට බැරිව, ඒ වගේම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අති උත්තරීතර ශාසනයට අපේ අතින් යම්තා පින්තුනි හිතින් වචනයෙන් කයින් වේවා, අංශු මාත්‍රයකින් හරි වේවා, හුලම් පොතකින් හරි වේවා, සිතුලි මාත්‍රයකින් හරි වේවා පින්තුනි අවඩක්, අසාධාරණයක්, අකටයුත්තක්, හිංගියක්, හිංසාවක්, වංචාවක්, හිරිහැරයක්, කරදරයක් වුණා නම් අද අපේ ධර්මාබෝධය කරගන්න මේ යන ගමනේ පින්තුනි අපේ ධර්මාබෝධය වළක්වාලන්නට එදා කරා වූ අපවාද උපවාද හේතු වෙනවා. එහෙනම් මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට මත්තෙන් ඔබ සීල දෙනා එක මොහොතක් පළමුව කල්පනා කරගන්න පින්තුනි, ඒ උත්තම ආර්යයන් වහන්සේලාට මගේ අතින්, මගේ හිතින්, මගේ වචනෙන් එක අංශු මාත්‍රයකින් හෝ අවඩක්, අසාධාරණයක්, අපවාදයක්, උපවාදයක් වුණා නම් දසදහස් වාරයක් ඒ උත්තමයන් වහන්සේලා මාහට කමා කරන සේක්වා කියලා හිතෙන් අදිෂ්ඨාන කරගන්න. ඒ වගේම පින්තුනි අද මේ සද්ධර්ම දේශනාව අවසන් වන්නට මත්තෙන් දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ උතුම් වූ සෝතාපන්න ඵලයේ ඔබ සීල දෙනා පිහිටනවා කියන අදිෂ්ඨානය හිතේ තියාගන්න. ඒ වගේම මේ සද්ධර්ම දේශනාව තුළදී සෝතාපන්න ඵලයේ පිහිටන යම් කෙනෙක් ඇතනම් සකෘදාගාමී, අනාගාමී, අරිහත් දක්වා මගඵල පූර්ණේ කරගන්නට අද දවසේ මේ මොහොත හේතු වේවා, වාසනාව වේවා කියලා සිළු දෙනා අදිෂ්ඨානයක් කරගන්න.
ඔබ ඉතාමත්ම වාසනාවන්ත පිරිසක් පින්වතුනි. කොයිතරම් වාසනාවන්තයිද කියලා කියන්න මං ගාව නම් වචන නැහැ. සිංහල භාෂාවේවත් වචන නැහැ. පින්වතුනි ඔබ මනුසත් භවයක් ලබා ගත්තා කියලා කියන්නේ පුදුමාකාර වාසනාවන්ත පිරිසක් ඔබ. හැබැයි ඔබ එතනින් නැවතුනේ නැහැ. ඔබට මේ කියන දේ තේරෙනවා. මෙතන කෙලතොල්ල නැහැනේ කවුරුත්. මේ කියන සිංහලේ ඔබට තේරෙනවා පින්වතුනි. ඔබට කන් දෙක ඇහෙනවා, ඇස් දෙක පේනවා. තථාගතයන් වහන්සේගේ උණුසුම ඔබට ලැබිලා තියෙනවා. ආර්ය මහා සංඝරත්නය නිතරම ඇසුරු කරගෙන ඔබට තථාගතවරු මේ ලෝකෙට පහළ වුණා වූ ඒ කාරණය සබ්බ පාපස්ස අකලනං කුසලස් උපසම්පදා සචිත්ත පරියෝ දපනං කියන මේ කාරණාව ඔබ තුල බුද්ධාන ශාසනාව පිහිටවා ගන්නට ඔබට අවස්ථාවක් ලැබිලා තියෙනවා පින්වතුනි. ඒ ටිකම ඇති ඔබ පුදුමාකාර විදිහට වාසනාවන්තයි කියලා කියන්නේ. පින්වතුනි නිවන් දකින්න දහමක් ඔබට ඇහෙන්න අහන්න ඔබ අනන්ත සංසාරයේ ආවා වූ මේ ගමනේ ලැබුණු පළවෙනි අවස්ථාව මේ මනුසත් භවයේ වෙන්න පුළුවන්. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පින්වතුනි ඔබ මේ සංසාරේ මොන දේද කරලා නැත්තේ මේ වෙනකොට? දෙවියෝ වෙලා ඉපදිච්ච නැති කෙනෙක් ඉන්නව නම් ඔබ හිතනවා නම් ඔබ කවදාවත් දෙවියෙක් වෙලා ඉපදුනේ නැහැ. පොඩ්ඩක් අත උස්සන්න. කවදාකවත් මම බ්‍රහ්මයෙක් වෙලා ඉපදුනේ නැහැ. පොඩ්ඩක් අත උස්සන්න. කවදාකවත් මං තිරිසන් සතෙක් වෙලා ඉපදුනේ නැහැ. කවදාකවත් මං මල පෙරේතෙක් වෙලා ඉපදුනේ නැහැ. කවමදාකවත් මං අසුරයෙක් වෙලා ඉපදුනේ නැහැ. කවමදාකවත් මං අටමහ නිරයට ගියේ නැහැ. පින්වතුනි බෝධිසත්වයන් වහන්සේත් ඔය ටික කරා නම් ඔබයි මායි ගැන කවර කතාවද? දෙවියෙක් වෙලා කරන්න තියෙන හැම දෙයක්ම පින්වතුනි ඔබ කරා. පංචකාමයේ ඇති වෙනකන් භුක්ති විඳා. බ්‍රහ්මයෙක් වෙලා කරන්න තියෙන හැම දෙයක්ම ඔබ කරා. මනුස්සයෙක් වෙලා කරන්න තියෙන හැම දෙයක්ම ඔබ කරා. මේ අත්බැවේ විතරක් නෙමෙයි. මේ ඔබ මනුස්සය වුණ පළවෙනි වතාවද? අනේ නෑ. මේ සප්ත මහා සාගරේ තියෙන වැහි බින්දු තියෙන වතුරු බින්දු ගානට පින්වතුනි ඔබ මනුසත් භවයක් ලැබලා තියෙනවා. මේ සප්ත මහා සාගරේ වතුරු බින්දු ගානටත් වඩා ඔබ පෙරේත ලෝකවල ඉපදලා තියෙනවා. තිරිසන් යෝනියේ ඉපදලා තියෙනවා. අසුර ලෝකවල ඉපදලා තියෙනවා. අටමහා නරකේ ඉපදලා තියෙනවා. කවුද කියන්නේ? මමද කියන්නේ? අනේ නැහැ. මං කොහොමද දන්නේ? පින්වතුනි මම ওই ටික දන්නේ මගේ තථාගතයන් වහන්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ ওই ටික මට දේශනා කරපු හින්දා. උන්වහන්සේගේ ශ්‍රී මුක දේශනාවෙන් පින්වතුනි උන්වහන්සේ අපේ සියලු දෙනාට දේශනා කළා තියෙනවා සඳහන් කළා තියෙනවා. ඔබ ඕනතරම් මේ කතා අහලා ඇති. නියසිලට උන්වහන්සේ දවසක් පස් ටිකක් අරගෙන කියනවා ආනන්ද අහලා තියෙනව නේද මේ කතාව? ආනන්ද මගේ මේ නියසිලට තියෙන පස්ත වැඩි මහ පොළොවේ තියෙන පස්ත වැඩි කියලා. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ නියසිලට තියෙන පස් මේ මහ පොළොවේ තියෙන පස් එක කොහොමනම් සංසන්දනය කරන්න ස්වාමින් වහන්සේ? ඒක හරියට නිකන් අපෙන් අහනවා වගේ එක කියන ඉලක්කමද වැඩි නැත්නම් අනන්තය කියන ඉලක්කමද වැඩි වගේ. පින්වතුනි මහ පොළොවේ පස් ටික පොඩ්ඩක් අමතක කරන්න. ඔබ පොඩ්ඩක් ඔබේ ගෙදර වත්ත ගැන කල්පනා කරලා බලන්න. ගෙදර වත්ත ඔබට සිහිපත් කරගන්න පුළුවන් නම් මේ වෙලාවේ ඔබ යම්කිසි දවසක අඩුතරමේ පුංචි සන්දියේ කෝම් පිට්ටුවක් හරි ගහන්න නැතිනේ. එහෙම නැත්නම් පැලයක් හරි හිටවන්න නැතිනේ පින්වතුනි මේ මෑත කාලයකදී හරි වේවා. නිකන් නියසිලුට මේ ඇඟිල්ලක් උඩට පස් ටිකක් අරගෙන පොඩ්ඩක් වටපිට බැලුවනම් මේ වත්තේ තියෙන පස් ටික මේ ඇඟිල්ල උඩ තියෙන පස් ටිකත් එක්ක ඔබට සංසන්දනය කරලා බලන්න පුළුවන්. ඔබට කියන්න පුළුවන්ද මේකෙන් මෙච්චර කොටසක් මගේ මේ නියසිලුට තියෙන්නේ කියලා? 100න් එකක්ද? 1000න් එකක්ද? 10000න් කෝටියෙන් ප්‍රකෝටියෙන් බිලියනෙන් ට්‍රිලියනෙන් කීයෙන් කොටසක්ද? ඔබට හිතා ගන්නවත් බෑ නේද පින්වතුනි? ඔය ඔබේ වත්ත. ඒතර ඔබේ ගම. ඒතර ඔබේ ගම ඇතුළත් වූ ඒ නගරය. ඒ දිස්ත්‍රික්කය. ඒ පළාත. ඒ රට.
මේ මහද්වීපය ඔය එකකටවත් නෙමෙයිනේ තථාගතයන් වහන්සේ ඒ සංසන්දනය කරේ පින්වතුනි. මහ පොළොවට කොච්චරද? නීසලුඩ තියෙන පස් ටික. ඔබේ නීසලුඩ පොඩ්ඩක් දිහා බලන්න පින්වතුනි. තථාගතයන් වහන්සේගේ නියසිල මේ මහපට ඇඟිල්ල නියපොත්ත කොච්චර ලොකුද? අක්කර 2ක් විතර? නෑ, මීට වඩා චුට්ටක් ලොකු ඇති. උන්වහන්සේ උත්තුංග දේහධාරියකින්ද දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත වූ ශරීරයක් උන්වහන්සේට තිබ්බ හින්දා. පින්වතුනි, උන්වහන්සේ යම් දේශනා කරා නම්, යම් උපමා දුන්නා නම්, එක ඇලපිල්ලක්, ඉස්පිල්ලක්, පාපිල්ලක් එහා මෙහා වෙන්නේ නැතුව ඒ දේ ඒකාන්තයෙන්ම එහෙමමයි වෙන්නේ පින්වතුනි. ඇයි ඒ? සමහර පින්වතුන් හිතන් ඉන්නවා තථාගතයන් වහන්සේ යමක් දේශනා කරා නම් ඒ දේ වෙනවා කියලා. නෑ පින්වතුනි, එහෙම නෙමෙයි මේ ලෝකේ දේවල් වෙන්නේ. වෙන දේ උන්වහන්සේට පේනවා. උන්වහන්සේ දෙයක් කියන හින්දා නෙමෙයි වෙන්නේ. උන්වහන්සේ නියත විවරණයක් දෙන හින්දා නෙමෙයි දීපංකර පාදමූලේ නියත විවරණයක් ගත්ත හින්දා නෙමෙයි සුමේද තාපසයා සාරාසංකේය කල්පලක්ෂය පාරමිතා පුරලා සම්බුද්ධත්වයට පත් උනේ. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන නිසයි දීපංකර පාදමූලේ ඒ දීපංකර තථාගතයන් වහන්සේ දේශනා කරේ ඔබ බුද්ධත්වයට පත් වෙනවා කියලා. ඒකට හේතුව පින්තුනි මේ ලෝකේ සියලුම දේවල් හේතුඵල ධර්ම තුලින් විග්‍රහ කරගන්න පුළුවන්. එක දෙයක් නෑ, එකම සංකතයක්. ඒ කිව්වේ හේතු වලින් හටගත්ත එකම දෙයක්වත් නෑ පින්තුනි ඔබට හේතුඵල ධර්ම තුලින් විස්තර විග්‍රහ කරලා දෙන්න බැරි. එහෙනම් හේතුඵල ධර්මයේ පරතරයටම ගියපු ඒ මහා උත්තමයාට මේ ලෝකේ මොන දේද කියන්න බැරි. මෙන්න මෙහිමයි මේ ටික වෙන්නේ, මෙන්න මෙහිමයි අර ටික වෙන්නේ කියලා. දැන් චුට්ටකට කලින් ඔබ දාන්නේ ගත්තා ඇති මං හිතන්නේ. කොහොමද මන් දන්නේ? මට පුළුවන් ඔබේ හිත කියවන්න. එහෙමද? නෑ. මට පුළුවන් ඔබේ S2 කියවන්න. ඕක තමයි ස්වභාවය පින්වතුනි. සුපතය නිබ්බානත්ත. හැබැයි එහෙම වුණා කියලා මම එක අංශු මාත්‍රයක් ඔබත් එක්ක තරහ නෑ. අපේ හාමුදුරන්ට පිළිගන්න. ඒක අංශු මාත්‍රයක්වත් ඔබත් එක්ක තරහ නැහැ පින්වතුනි. ඒකට හේතුව මොකද්ද? ඔබේ කය ඔබේ කැමැත්තට තියෙන එකක්ද? ඔබේ වසඟයේද ඔබේ කය පවතින්නේ? පින්වතුනි, මෙතන තථාගතයන් වහන්සේ වැඩම කළ සද්ධර්ම දේශනාවක් පැවැත්වුවත් ඔබට ඒ වෙලාවට නිදිමත එනවා නම් ඔබට නිින්ද යන එක මොන සක්කරයටවත් නවත්තන්න හම්බෙන්නේ නැහැ. නිදා ගැනීමට නම් ඔබට දැන් හේතු සැකසලා තියෙන පින්වතුනි, මොන දේ කරත් ඔබට නිින්ද යනවා. ඔබට කරන්න පුළුවන් එකම දේ පුළුවන් නම් ඒ වෙනුවෙන් හේතු ටික වෙනස් කරගන්න. හේතු හැදුනහම ඵලයේ විද්‍යාමාන වෙනවා කියන එක පින්වතුනි ලෝකයේ ධර්මතාවය. තථාගතයන් වහන්සේටවත් නවත්තන්න බැරි වුණා උන්වහන්සේ පෙරත් බැවල කරගත්ත කර්ම උන්වහන්සේට විපාක දෙන එක. ඇයි ඒ වෙනුවෙන් උන්වහන්සේ කලින් ඇත් බැවල හේතු සකස් කරගත්තා. දැන් ඵලයේ විද්‍යාමාන වෙනවා. කරන්න දෙයක් නැහැ. අන්න ඒකයි පින්වතුනි මේ සංසාරේ අපි අනාථ. මට ඔබට කියන්න බෑ ඔබ අත ඉස්සුවොත්ද හරි අත පල්ලෙහා දැම්මොත්ද හරි කියලා. ඔබට මේ සසරේ දුකෙන් ගැලවෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට අවඩක් අසාධාරණයක්, හිංගියක්, හිංසාවක්, ඔබට කරදරයක්, කිරිහැරයක්, ඔබට වේදනාවක් එන්නේ නැත්තේ, ඔබ අකමැති දෙයක් ඔබට වෙන්නේ නැත්තේ ඔබ අත ඉස්සුවොත්ද අත බිම දැම්මොත්ද කියලා මට කියන්න බෑ පින්වතුනි. ඇයි? ඔබ අත ඉස්සුවොත් ඔබට පළ දෙන්න තියෙන විපාක ටික වෙනස්. ඔබ අත බිම දැම්මොත් ඔබට පළ දෙන්න තියෙන විපාක ටික වෙනස්. අනන්තවත් අප්‍රමාණවත් පින්වතුනි අප මේ සංසාරේ කර්ම කරගෙන තියෙනවා. ඔය කර්ම ටික ඵල දෙන්නේ කොයි වෙලාවෙද කියලා අපි දන්නේ නැහැ පින්වතුනි. උඩ විසි කරපු ගල් කැට වගේ. අනන්තවත් අප්‍රමාණවත් අප මේ සංසාරේ ආපු ගමනේ ගල් කැට උඩ විසි කර දැම්මා. උඩට විසි කරා සමහරක් කෙව්වා. ඒවා කොයි වෙලාවෙ ඔබ හිස් ගෙඩිය උඩට වැටිලා ඔබව කඩදාසියක් වගේ චප්ප කළා දායිද කියලා පින්වතුනි ඔබ දන්නෙත් නැහැ, මම දන්නෙත් නැහැ. දන්න එක උත්තමයන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2650ක් වෙනවා. ඉතින් එහෙනම් දැන් අපිට උන්වහන්සේගෙන් ගිහිල්ලා අහන්න බෑ මම අත ඉස්සුවොත්ද හරි අත බිම දැම්මොත්ද හරි කියලා. ඔබ හුස්ම ගත්තොත්ද හරි හුස්ම නොගත්තොත්ද හරි කියලා පින්වතුනි මට කියන්න බෑ. ඕනෝකයි පින්වතුනි සමානතර අනන්තර ගැලපෙනවා කියන වැඩපිළිවෙල. අපි මේවා එකින් එක ඉස්සරහට කතා කරගෙන යන්න.
ඒ නිසා පින්වතුනි මම මේ කියන්න උත්සාහ කරේ ඔබට දැන් නිදිමත ගතියක් එනවනම් මොකක්ද ඔබ කර යුත්තේ? මං කියවනේ දෙවියෝ වෙලා ඔබ නොකරගත්ත දෙයක් නැහැ. බ්‍රහ්මයෝ වෙලා නොකරගත්ත දෙයක් නැහැ. මනුස්සයෝ වෙලා නොකරගත්ත දෙයක් නැහැ. සතර පායට ගිහලා ඔබ නොකරපු දෙයක් නැහැ. කරපු නැති එකම දේ මොකද්ද? නිවන් දකින්න එක. ඕක විතරමයි ඔබ කරේ නැත්තේ. ඊ හැරෙන්න කරන්න තියෙන හැම දෙයක්ම ඔබ මේනකොට කරලා ඉවරයි. හැබැයි ඔබ නිවන් දැක්කනම් ඔය අනිත් එක දෙයක්වත් මෙතනින් එහාට ඔබට කරන්න ඕනේ වෙන්නේ නැහැ. එහෙමනම් පින්වතුනි පොඩ්ඩක් නිදිමත ගතියක් එනවනම් චුට්ටක් ඇවිදලා සක්මන් කරන්න. මගේ තහනමක් තියනවද? අනේ නෑ. ඔබට මේ බණ ටික අහගන්න ඕනේ. අපි බොහෝ දුරක් ගෙවාගෙන මේ ආවේ පින්වතුනි අපිට මේ පොයේ දවස් වෙන කරන්න දෙයක් නැතුවට නෙමෙයි. අනේ මම නම් හරිය කැමති ගහක් යට වෙලා ගලක් උඩ වාඩිලා බණ භාවනා කරගෙන ඉන්න. අපේ මේ පන්සල් වාසී ස්වාමින් වහන්සේලාට පින් සිද්ධ වෙන්න අපිට ওই ටික කරගන්න පුළුවන්. ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා විදිහට. උන්වහන්සේලා මේ ලෝක සත්‍යයට කරන අති උත්තරීතර මෙහෙය හින්දා අපිට පුළුවන් පින්තුනි යන්තම් මේ ලෝකයෙන් ගැලවිලා පැත්තකට ගිහිල්ලා අපේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න. හැබැයි පින්තුනි තථාගතයන් වහන්සේ සද්ධර්මය අවබෝධ කරගෙන බෝමුලයට වාඩි වෙලා හිටියේ නෑ උන්වහන්සේගේ 45ක් වූ ජීවිත කාලය පුරාවට. උන්වහන්සේ මොකද කරේ? බහුජන හිතාය බහුජන සුඛාය කියලා ගමින් ගමට පයින් වැඩම කරා පින්තුනි ලෝක සත්‍යයට ධර්මයේ දේශනා කරන්න. අන්නේ නිසා උන්වහන්සේ මං වෙනුවෙන් දක්වා වූ ඒ අනන්ත අප්‍රමාණ මෛත්‍රිය කරුණාව හින්දා මම පින්තුනි ඔබට මම අවබෝධ කරගත්ත යම් දහමක් තියෙනවා නම් අන්නේ දහම ඔබට දීලා යන්නයි මේ ආවේ. මොකද මමත් දවසක ඔබ වගේම හිටියා පින්තුනි. මේ සිවුර දාගෙන නෙමෙයි මම මේ ලෝකෙට පහළ වුණේ. මමත් ඔබ වගේම කලිසම් ෂර්ට් ඇඳගෙන සපත්තු මේස් දාගෙන හිටපු කාලයක් තිබ්බා. ඔබ වගේම ජීවිතේ සතුට හොයන්න කරපු නැති දෙයක් නැහැ පින්තුනි මමත්. ඒ විස්තරෙත් මම ඔබට තා චුට්ටකින් විග්‍රහ කරලා දෙන්නම්. මොකද ඔබට අවබෝධ වෙන්න ඕනේ පින්තුනි ඇයි අපි මෙච්චර හැඟීමකින් මේ තරම් මහන්සියෙන් මේ ටික ඔබට දේශනා කරන්න උත්සාහ කරන්න කියලා. එතකොට ඔබට තේරෙයි මුන්වහන්සේලා නම් මේ පිස්සු හැදිලා නෙමෙයි මේ කියවන්නේ කියලා. මුන්වහන්සේට වෙන කරන්න දෙයක් නැතුවර නෙමෙයි මේ කියවන්නේ කියලා. ඉතින් ඒ නිසා ඔබට පොඩ්ඩක් නිදිමත ගතියක් ආවොත් කිසිම තහනමක් නැහැ ඕන්න චුට්ටක් එළියට ගිහලා මේ දේශනාව ඇහෙන තෙක් මානේ පොඩ්ඩක් සක්මන් කරන්න. නැත්තම් වතුර ටිකක් අරන් පොඩ්ඩක් මූණේ ගා ගන්න. පුළුවන් තරම් උත්සාහ කරන්න අවදියෙන් ඉඳලා මේ ධර්මය අහගන්න. හිටන් කකුල් දෙකෙන් හිටන් ඉන්න බැරි නම් ඔළුවෙන් හිටගෙන හරි කමක් නැහැ බණ ටික අහගන්න. එච්චරයි වෙන්න ඕනේ. හොඳයි. පින්වතුනි පොඩ්ඩක් ඔබ ජීවත් වෙච්ච කාලය ගැන කල්පනා කරලා බලන්න පොඩ්ඩක් මතකයට අරගෙන. මෙතන ඉන්න ඕනේ එක එක වයස්වල පිරිස්. සමහරට පුංචි දරුවෝත් ඇති මට පේන තෙක් මානේ නැති වුණාට. ඒ වගේම තරුණ වියේ ඉන්න පිරිස් ඉන්නවා. මැදි වියේ ඉන්න පිරිස් ඉන්නවා. ජීවිතයේ අවසාන අවුරුදු 10 15 ගත කරන පිරිස් ඉන්නවා මෙතන. දැන් මම මේ ටික ඔබ හිතේ රිදවන්නද? නෑ. මටත් ওই ටිකම තමයි වෙන්නේ. මමත් ඉක්මනට මගේ වැඩේ කරගත්තේ නැත්නම් පිටින් මමත් මලා තමයි තව ටික කාලයක් ගියාට පස්සේ. ඔබට කලින් සමහරට මෙතන පළවෙනිටම මැරෙන කෙනා මම වෙන්නත් පුළුවන්. ඒකයි පිටින් මම නම් කැමති අනේ පැත්තකට වෙලා මගේ වැඩේ කරගන්න. හැබැයි මෙතනට ආවේ ඔබට තියෙන මගෙන් වෙන්න ඕන යුතුයකම කරලා දීලා යන්න. පිටින් ඔබ වගේම මේ ලෝකේ සාරේ හොපු කාලයක් තිබ්බා මමත්. මම දැන් පැවිදි වෙලා වැඩි කාලයක් නෑ. ඊට කලින් මම ජීවත් වුණේ එංගලන්තේ. අවුරුදු 12ක් 15ක් වගේ කාලයක් මම එහි ජීවත් වුණා. ඒ ගියේ පින්තුනේ ලංකාවේ ඉන්න බැරුවට නෙමෙයි. අනේ හොඳට ජීවත් වුණා ලංකාවේ. මම කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනගෙන ඊට පස්සේ අපේ දෙමව්පියන්ට උණක් ගැනුණා අනේ ඉතින් රට ගියොත් හොඳයිනේ කියලා. ඔය හැදෙන්න එක එක අයට එක එක කාලට උණ රට උණ හොඳ කරගන්න රට ගියා. කොහෙවත් නෙමෙයි ඉතින් මේ ලෝකේ තියෙන හොඳම රටට ගියා. සාමාන්‍ය සම්මතය කියනවනේ ඉතින් එංගලන්තේනේ ඉතින් එහෙත් ගියා. සුද්ධ දාන අහවල් එකත් හොඳයි කියනවනේ අපේ රටට වඩා. ඉතින් එහෙත් ගියා. එහෙ ගිහිල්ලා පින්තුනේ එහෙ යුනිවර්සිටි ගියා. කම්පියුටර් නෙට්වර්ක්ස් එන්ජිනියරින් කියලා ඩිග්‍රී එකක් කරා. ඊට පස්සේ එංගලන්තේ බැංකුවක මම වැඩ කරේ.
යුනිවර්සිටි එකෙන් අවුට් වෙච්ච එක මම එංගලන්තේ බැංකුවකට වැඩ කරන්න ගිහිල්ලා එහෙ මැනේජර් කෙනෙක් විදියට මගේ රැකියාව උනේ පින්විතනේ තොරතුරු තාක්ෂණ පද්ධති ඒවා නිර්මාණය කරන එක. කොටිම ඔබ බැංකුවට ගිහිල්ලා කාඩ් එකෙන් ATM මැෂින් එකට කාඩ් එක දාලා සල්ලි ගන්න ක්‍රමවේදය. ඒක මුලින් ඉඳන් අග වෙනකන් වැඩ කරන්නේ කොහොමද කියන සිස්ටම් එකම ඩිසයින් කරන ආකිටෙක්ට් රෝල් එක තමයි මගේ රස්සාව. ඇති වෙන්න සල්ලි හම්බ කරා. එපා කියන සල්ලි හම්බ කරා. කාර් ගත්තා, ඉඩ කඩම් ගත්තා, ගෙවල් හැදුවා, විවාහ වුණා. අද එතුමිය සිල් මාතාවක්. පින්වතුනි මේ ලෝකේ සතුටින් ඉන්න යමක් කරන්න ඕනද කියලා ඔබ මෙතෙක් කල් දරාගෙන ඉන්නවා නම් මෙන්න මේ වැඩ පිළිවෙල කරාම සතුටින් ඉන්න පුළුවන් කියලා අන්න ඒ දේ මම කරා. කොටින්ම එංගලන්තේ හිටපු කාලේ මටත් අපේ නෝන මහත්තයරත් හිතුණා ඉතින් අපි යන්කෝ රටවල් සැරිසරන්න. යුරෝපේ රටවල් වලට ඕස්ට්‍රේලියාවේ රටවල් වලට ඉතින් ප්‍රශ්නයක් ආවා ඉතින් වීසා. ඊට පස්සේ මොකද කරේ? එංගලන්තේ පුරවැසිකමත් ගත්තා. එංගලන්තේ પાස්පෝර්ට් එක පෙන්නුවහම මේ ලෝකේ ඕනම රටකට යන්න පුළුවන්. ඒ ඔක්කොමත් කරලා පින්වතුනි උදේ පහරපු කෙලපිඬක් වගේ ඒ ටික දාලා ආවේ ඇයි කියලා ඔබට පොඩ්ඩක් ප්‍රශ්නයක් මතුවෙන්න ඕනේ. මොකද අද බොහෝ දෙනෙක්ට පින්වතුනි විශේෂයෙන් තරුණ උදවියට කිව්වොත් එහෙම එංගලන්තේ යන්නද? කවුද බෑ කියන්නේ? මට නම් බෑ. වඳින්නම් බෑ. ඒ ලනුව කෑවා. හැබැයි දැන් ඒ හරක වික්කා. ආයෙ ඔය හරක ගන්නෙ නැහැ. පින්වතුනි මම විඳපු දුක මම කාපු කට්ට ගැන පොඩි විස්තරයක් මම ඔබට කියන්නම්. මොකද පින්වතුනි මගේ ඔළුවට මේ පොඩි කාලේ ඉඳන් මේ වෙනකන් ලෝක සත්වයා දාපු දෘෂ්ටි හරහා තමයි මගේ ජීවිතේ මම ජීවත් වුනේ. ඔබත් ඔච්චරම තමයි. ඉපදිච්ච දවස් ඉඳන් පින්වතුනි අද වෙනකන් මම කියවන ඔබේ වයස පොඩ්ඩක් මතක් කරගන්න කියලා. ඔබ පොඩ්ඩක් අහලා බලන්න ඔබෙන්. ඔබ මෙතෙක් කල් කරපු හැමදේම කරේ මොකක් උදෙසාද? ඇයි අද වෙනකන් ඔබ ඉපදින දවස් ඉඳන් අද වෙනකන් කරපු දේවල් කරේ මොකක් උදෙසාද? සතුටු වෙන්න නෙමෙයිද? සරලව ගත්තොත් එහෙම ඉගෙන ගත්තේ ඇයි? සතුටු වෙන්න. දවසක රස්සාවක් කරන්න. ඇයි ඒ? සල්ලි හම්බ කරන්න. ඇයි ඒ? කාලා බීලා සතුටු වෙන්න. යාළුවෝ හදාගත්තේ ඇයි? සතුටු වෙන්න. කසාද බැන්දේ ඇයි? සතුටු වෙන්න. ළමයි හදාගත්තේ ඇයි? සතුටු වෙන්න. ගෙවල් දොරවල් ගත්තේ ඇයි? හරක බාන මිලදී ගත්තේ ඇයි? ඉඩම් කඩම් ගත්තේ ඇයි? ඔය ඔක්කොම කරේ සතුටු වෙන්න නෙමේද? සතුටු වෙන්න නේද? දැන් සතුටෙන් දෙන්න. මට පැවිදි වෙන්න ඕන කියලා හිතුණු කාලේ පින්වතුනි මම ගියා අපේ අම්මා ගාවට ගිහිල්ලා දැන් ඉතින් දෙමව්පියෝ එක මේව කතා බස් කරන්න එපා. ඉතින් එකපාරට ගහෙන් ගෙඩි වැටෙනවා වගේ යන්න බෑනේ. ගිහිල්ලා අම්මට කිව්වහම අම්මේ මේකයි කාරණා. මට පැවිදි වෙන්න ඕනේ. මට පැවිදි වෙන්න අවසරයි කියලා. අම්මා මගෙන් ඇහුවා හොඳ ප්‍රශ්නයක්. ඇයි මං හොඳයි කියන්නේ? හරිම සාධාරණ ප්‍රශ්නයක් ඒක. අම්මා ඇහුවා ඇයි බං මෙච්චර හදිස්සි වෙන්නේ කියලා. ඇයි එහෙම ඇහුවේ? මීට කලින් මම ওই ගැන කතා කරලා තියෙනවා. ඉතින් අවසාන වශයෙන් මම තියෙන දැන් නම් යන්න ඕනේ මම මීට වඩා නම් මේ වැඩ පිළිවෙල කරලා තේරුමක් නැහැ. කියලා ඒ තීරණය ගත්තේ අන්තිමටත් අම්මා අහනවා ඇයි මෙච්චර හදිස්සි වෙන්නේ? ඒ වෙලාවේ මම අම්මටත් කිව්වේ ওই ටිකම තමයි. අම්මා මෙතෙක් කල ජීවත් වෙච්ච කාලය ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ වෙනකොට අම්මට අවුරුදු 60ක් මම හිතන්නේ 63ක් විතර ඇති. අම්මා මෙතෙක් කල් කරපු දේවල් ඉගෙන ගත්ත රස්සාවල් කරා කසාද බැඳ රට ගියා ගෙවල් හදාගත්ත ළමයි හදාගත්ත ඔය ඔක්කොම කරේ මොකටද? සතුටු වෙන්නනේ. දැන් අම්මා සතුටින් දින්නේ. ඉතින් ඔතනදී අම්මට උත්තරයක් දෙන්න බෑ මට. ඇයි? ඔව් කියලා කිව්වොත් එහෙම දන්නවනේ මම හරස් ප්‍රශ්න අහනවා කියලා ඊට පස්සේ. මම අතරින්නේ නැහැ ලේසි. ඔබෙන් අහන ප්‍රශ්න වලුත් එහෙමයි. මම තව ටිකකින් ඔබෙන් ප්‍රශ්න අහනවා. ඒ වෙලාවට ඔබ උත්තර දෙන්න ඕනේ. බොරු කියලා නම් ෂේප් වෙන්න බෑ. මම හරස් ප්‍රශ්න අහනවා ඊට පස්සේ. මොකද පින්වතුනි අපේ අප්පච්චි විද්‍යාඥයෙක්. අප්පච්චි මට හැමදාම කියලා දුන්නේ කෙනෙක් දෙයක් කියපු පළියට විශ්වාස කරන්න එපා. පොතක කියපු පළියට විශ්වාස කරන්න එපා. ගුරුවරයෙක් කියපු පළියට විශ්වාස කරන්න එපා. හැම වෙලාවෙම තමන්ට ගැළපෙනවද කියලා බලලා විතරක් ගන්න කියලා. ඉතින් අන්න එහෙම ක්‍රමවේදයක් තුල තමයි පිටින් මගේ මනස පොඩි කාලේ ඉඳන් හැදීගෙන ආවේ. ඒ නිසා අදත් දෙයක් මට කෙනෙක් කියපු පළියට මම ගන්නෙ නෑ ඒක. ඒ නිසා ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවාම
ඔබ හොඳට හිතලා බලලා උත්තර දෙන්න නැත්නම් මං හරස් ප්‍රශ්න අහද්දී ඔබ හිර වෙනවා. ඉතින් අම්මත් ඔන්න ඔය වගේ දැන් අම්මා හිර වෙලා ඉන්නේ. ඇයි ඒ? අම්මට කියන්න බෑ ඔව් මං සතුටින් ඉන්නේ කියලා. ඇයි අම්මා දන්නෝ ඊට පස්සේ මම මොකක්ද අහන්නේ? ඉතින් එහෙනම් මොකටද දෙන්න ඉඳලා හිටලා බහින් බස් වෙන්නේ? දැන් බහින් බස් වෙන්නේ නැති ජෝඩු එහෙම ඉන්නවද මෙතන? ඔබ දන්නවනේ පින්විතනේ ඇත්ත තත්ත්වය මොකද්ද කියලා ගෙදර. විවාහ වෙන්න කලින් තත්ත්වය මොකද්ද දැන් තත්ත්වය මොකද්ද? එදා නම් කිව්වේ කොහොමද? අනේ සුදු. අද මොකද්ද කියන්නේ? ඈ බොල යෝධියේ. ඕක තමයි තත්ත්වය. ඒ වගේම කාර් එකක් ගන්න ලෝන් එකක් ගන්න ඕනේ. ගේ හදා ගන්න ලෝන් එකක් ගන්න. කොහොමද අපි ඔය වැඩේ කරගන්නේ? දුව කසාද බන්දලා දෙන්න ඕනේ, පුතා කසාද බන්දලා දෙන්න ඕනේ. අල්ලපු ගෙදර මිනිස්සයා අපේ ඊඩමෙන් කෑල්ලක් ගන්න හදනවා. අනේ මුන්ට දෙස් හෙන හතම වදින්න ඕනේ. ආදී වශයෙන් පින්වතුනි හැමදාමත් ප්‍රශ්න. ඉතින් මෙතෙක් කල උත්සාහ කරේ ජීවිතේ සතුටින් ඉන්නනේ, සතුටු වෙන්නනේ. ඉතින් අද සතුටින් නෙමෙයිනේ දෙයියනේ ඉන්නේ. ඉතින් මං අම්මා අවුරුදු 60ක් තිස්සේ මහන්සි වුණා සතුටින් ඉන්න. අදත් සතුටින් නෙමෙයි නං ඉන්නේ. ඇයි මට ওই පාරේ යන්න කියන්නේ? පින්වතුනි ඔබ දවසක ඉටිපන්දමකට ඔබේ ඇඟිල්ල දැම්මා. පත්තු කරලා තිබ්බ ඉටිපන්දමට. අත පිච්චුණා නේද? පිච්චුණා. ඔබේ දරුවා දුවගෙන යනවා පළවෙනි වතාවට ඉටිපන්දමක් දැකලා ඉටිපන්දමන අත දාන. ඔබ දෙයිද දරුවට අත දාන්නේ? නෑ. ඇයි ඒ? අත පිච්චෙන බව ඔබ දන්නේ හින්දා. හැබැයි මගේ අම්මා මට මොකක්ද දැන් මේ කියන්නේ? මට වැරදුනා. උඹත් මේ පාරේ ඵලයන්. මම වැටිච්ච වෙලේ උඹත් වැටියන්. දැන් සාධාරණයිද මේ කියන කතාව? පින්වතුනි ඒ නිසා පොඩ්ඩක් හිතලා බලන්න. මොකද ඔබ සතුටු වෙන්න කැමති පිරිසක්නේ. සතුටෙන් ඉන්න කැමති පිරිසක්නේ. හරි මම මෙන්න මෙහෙම උදාහරණයක් ඔබට දෙන්නම්. එක මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයාගෙන් අපි හැමෝම ගිහිල්ලා අහනවා ඔබ කවුරු වෙන්නද කැමති කියලා. ඒ මිනිස්සයා කියනවා මම කැමති කෝටිපතියෙක් වෙන්න කියලා. අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ ඒ මිනිස්සයා ගාවට ගිහිල්ලා අහනවා දැන් මොකද තත්ත්වය? මම මොකක් වෙන්නද ඕනේ? මං ගාව දැන් නම් තියෙනවා ලක්ෂ 50ක් විතර. මොකක් වෙන්නද ඕනේ? තාමත් කෝටිපතියෙක් වෙන්න තමයි ඕනේ. තව අවුරුද්දකින් ගිහිල්ලා අහනවා දැන් කීයක් තියෙනවද? මං ගාව දැන් ලක්ෂ 80ක් තියෙනවා. උඹට දැන් මොකක් වෙන්නද ඕනේ? කෝටිපතියෙක් වෙන්න ඕනේ. තව මාස 6ක් ගියාට පස්සේ දැන් මෙයා ගාව ලක්ෂ 90ක් තියෙනවා. ලක්ෂ 99ක් තියෙනවා. අපි මෙයාගෙන් ඇහුවොත් මොකක් වෙන්නද ඕනේ කියලා මෙයා මොන උත්තරයක් දෙයිද? මොන උත්තරයක් දෙයිද? කෝටිපතියෙක් වෙන්න ඕනේ. මෙයා කෝටිපතියෙක් වෙන්න ඕනේ කියන උත්තරේ දෙන එක නවත්තන්නේ කවදද? කෝටිපතියෙක් වෙච්ච දවසට. දැන් ඔබ ජීවිතේ උත්සාහ කරන්නේ සතුටු වෙන්න නේද? ඔබ ජීවිතේ දේවල් කරන්නේ සතුටු වෙන්න නේද? සතුටින් ඉන්න නේද? එහෙනම් ඔබ සතුටින් ඉන්නේ. පින්වතුනි ඔබ සතුටු වෙන්න කරන දේවල් නවත්තන්නේ ඔබ සතුටින් ඉන්න දවසට නෙමෙයිද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. උදේ නැගිට ගමන් මොකද කරන්නේ? මොකද කරන්නේ උදේ නැගිට ගමන්? ටොයිලට් එකට දුවන එක නෙමෙයිද? ඇයි ඒ? සතුටු වෙන්න නෙමෙයිද? බරක් නිදහස් කරගන්න නේද? ඇයි බරෙන් නිදහස් වෙන්නේ? සතුටින් වෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? කේතලේ ලිපේ දිනවා. ඇයි ඒ? වතුර ටිකක් රත් කරගෙන තේ එකක් හදාගෙන මේ මොකටද මේ? රෑ එළි වෙනකන් මල පෙරේතේ වගේ කට අරගෙන ගොරෝ බුදියගෙන දැන් උගුර හොඳටම බැරන්ඩිලා තියෙනවා. අන්න ඒකට පොඩ්ඩක් සෙතක් කරගන්න. උණු පැන් ටිකක් බොන්න නැත්නම් තේ එකක් බොන්න. ඊට පස්සේ මොකද කරන්නේ? බත් මුට්ටියක් ලිපේ දිනවා. ඇයි ඒ? බඩගින්න නිවා ගන්න. ඇයි ඒ? සතුටු වෙන්න. සතුටින් ඉන්න. ඊට පස්සේ මොකද කරන්නේ? පොඩි එකාගේ බත් පැකට් එක බත් මූල බැඳලා දෙනවා. මහත්තයාගේ බත් මූල බැඳලා දෙනවා. පොඩි එකාව ඉස්කෝලේ යවනවා. ඇයි ඒ? දවසක සතුටින් ඉන්න නේද? මහත්තයාව රස්සාවට යවන්නේ ඇයි? සතුටින් ඉන්න. ඇයි ගෙදර උඩින් හිසර උඩින් සෙවණක් තියාගන්න. අර තමන් කැමති කාර් එක ගන්න, කැමති ගෙදර ගන්න, කැමති ඉඩම ගන්න. ඔය හැම දෙයක්ම කරන්න පිටින් සතුටින් ඉන්නනේ. රස්සාවට ගියාට පස්සේ කරන හැම දෙයක්ම කරන්න ඔබට දවසක ඔබට මාසෙ අන්තිමට පඩියක් හම්බෙන්න නිසා නේද? ඔබට පඩිය දෙන්නේ නැහැ කිව්වොත් ඒත් රස්සාවට යන පිරිසක් ඉන්නවනම් මෙතන පොඩ්ඩක් අත උස්සන්න. එහෙනම් ඉතින් ඔබට පිස්සු වැදිලානේ. ඉතින් ඔබ එහෙනම් පිටින් රස්සාවට යන්නේ ඔබට පඩියක් දෙන්න හින්දා. ඔබට සතුටින් ඉන්න පුළුවන් ක්‍රමවේදයක් ඒ තුලින් හම්බෙනවා කියලා හිතාගෙන තමයි ඔබ රස්සාවට යන්නේ. හරි රස්සාවටත් ගියා, ඉස්කෝලේටත් ගියා, ටියුෂන් පන්තියටත් ගියා, ඔක්කොටමත් ගියා, යාළුවොත් එක්ක පබ් එකටත් ගියා, ෂොට් එකක් ගැහුවා, ඒ ඔක්කොම කරා දැන් ගෙදර ආවා. දැන් මොකද ඔබට ඕනේ? මහන්සි ඇඳ දැක්ක ගමන් ඇඳට වැටලා නිදා ගන්න ඕනේ. ඇයි නිදාගන්නේ? සතුටින් ඉන්න නෙමෙයිද?
මේ ඇඟට දැනෙන විඩාව නිවා ගන්න නෙමෙයිද ඇඳට පයින්නේ. ඉතින් බලන්න. එහෙනම් පින්දුනි නැගිට වෙලාව ඉඳන් නිදා ගන්න වෙලාව වෙනකන් ඔය ටික කරන්න සතුටින් ඉන්න නම් කොටින්ම අසනීපයක් වුණාම ડોක්ටර් කෙනෙක් ගාවට යන්නේ ඇයි? ඒත් සතුටින් ඉන්නනේ. නැගිට වෙලාව ඉඳන් නිදා ගන්න වෙලාව වෙනකන් ඔය ටික කරනවා ඉපදිච්ච දවස් ඉඳන් මැරෙන දවස් වෙනකන් මොකද කරන්නේ? ඔය ටික ආයෙ කරනවා. ඕකම රිපීට් කර කර යන වැඩ පිළිවෙලක් නෙමෙයි කරන්නේ. එහෙනම් පින්දුන ඔබ ඊයේ මහන්සි වුණා අද සතුටින් ඉන්න. අද මහන්සි වුණා කවද සතුටින් ඉන්නද? හෙට සතුටින් ඉන්න. හෙට මහන්සි වෙන්නේ අනිද්දා සතුටින් ඉන්න. මේ මිනිස්සයා ඉන් අනිද්දා මැරෙනවා. අනිද්දාට මොකද කරන්නේ? මහන්සි වෙනවා. කවද සතුටින් ඉන්නද? මලාට පස්සේ සතුටින් ඉන්න. ඔබට තේරෙනවද පින්දුන ඔබ මේ යන වැඩ පිළිවෙල තුල හැමදාම ඔබ මහන්සි වෙනවා හෙට සතුටින් ඉඳීම සඳහා. ඉතින් ඔබ හෙට මැලොත් හරි හෙට මම අනිවාර්යෙන් මැරෙන්නේ නැහැ කියලා කියන කෙනෙක් ඉන්නනම් අතුස්ස. මම හෙට මැරෙන්නේ නැහැ. එන්නේ නැහැ එහෙම එක්කෙනෙක්. ඉතින් ඔබ අද මහන්සි හරි. ඔබ මේ වණ ටික අහන්න ආවේ ඇයි? සතුටින් ඉන්න නෙමෙයිද? පින්දුනේ ඔබ 100%ක් සතුටින් ඉන්නවා නම් ඉතින් ඔබට ගෙදරට වෙලා පාඩුවේ ඉන්න පුළුවන් කකුල් දෙක උඩ දාගෙන ටීවී එකක් බලාගෙන. පොතක් පත්තරයක් කියවගෙන. ඔබට තාම සතුටින් ඉන්න ක්‍රමවේදයක් හොයාගන්න ඕන හින්දා නේද ඔබ පන්සලට ආවේ වණ ටිකක් අහගන්න. ඔබ අවුරුද්දකට සැරයක් නිවාඩුවක් යනවා නම් සතියන්තයක් ආවම නිවාඩුවක් යනවා නම් දියලු මැල්ල බලන්න යනවා නම් අර බමර කන්ද ඇල්ල බලන්න යනවා නම් අර කන්ද බලන්න යනවා නම් මේ ඇල්ල බලන්න යනවා ඔය හැමදේම කරන්නේ ඇයි? බීච් එකේ නාන්න යනවා නම් ඔය ටික කරන්නේ ඇයි? සතුටින් ඉන්න. පින්දුනේ එහෙනම් ඔබට තේරෙනවද ඔබ මුළු ජීවිතේම උත්සාහ කරනවා සතුටින් ඉඳීම සඳහා. හැබැයි අදත් ඔබෙන් ඇහුවොත් ඔබ සතුටින් ඉන්නේ කියලා ඔබ කියනෝ නැහැ. එහෙමනම් ඔබට තේරෙන්නේ නැද්ද මේ සතුටින් ඉඳීම සඳහා ඔබ කරගෙන යන වැඩ පිළිවෙල තුල මොකක් හරි දෝෂයක් තියෙනවා කියලා. හිතන්න ඔබ ව්‍යාපාරයක් පටන් ගන්නවා කියලා අද පටන් ගන්නවා ව්‍යාපාරය. ඔය ව්‍යාපාරය අද පටන් අරගෙන පින්වතුනි ඔබට දැන් හරි එක්සයිටඩ්. දැයි ව්‍යාපාරය ලාභයක් ගත්තද අලාභයක් ගත්තද ආදි වශයෙන් ඔබට බලන්න ඕනේ. ඒ දවස් ගෙවිච්ච ගම මොකද කියලා බලන්නේ. පොතේ බලනවාද කීයක් හම්බුණාද කීයක් වියදම් වුණාද. ඒ අනුව බලනවා ලාභයක්ද අලාභයක්ද අද දවසේ උනේ කියලා. ලාභයක් නම් උනේ මොකද කියන්නේ? බොහොම හොඳයි. හැබැයි පළවෙනි දවසේ ලාභයක් වෙන්නේ නැහැ. දෙවෙනි දවසේ ලාභයක් ලැබෙන්නේත් නැහැ. සතියක් දෙකක් යනවා ඒත් ලාභ නැහැ. මාසයක් දෙකක් යනවා ඒත් ලාභ නැහැ. අවුරුද්දක් දෙකක් ඔබ කොච්චර කල් අලාභ පිටින් ওই බිස්නස් එක කරගෙන යනවද? වැඩිම වුණොත් මාස 6ක් වැඩිම වුණොත් අවුරුද්දක් අදී නේද? ඊටත් පස්සේ පින්දුන ඔබ අලාභෙන් නම් දුවන්නේ. ඔබ පොඩ්ඩක් නවත්තලා බලන්නේ නැද්ද? ඇයි මට මේ මෙච්චර අලාභ වෙන්නේ කියලා? මං ගාව ඉන්න සේවකයෝ ටිල් එකෙන් සල්ලි පොකට් එකට දා ගන්නවද? එහෙම නැත්නම් මම මේ විකුණන බඩුවල මොකක් හරි දෝෂයක් තියෙනවද? නැත්නම් මගේ කස්ටමර්ස්ලා හරි කස්ටමර්ස්ලාද? මීට වඩා වෙනස් පාරිභෝගික පිරිසකටද මම මේ දේවල් විකුණන්න ඕනේ? මම විකුණන බඩුවල මොකක් හරි දෝෂයක් තියෙනවද? ආදී වශයෙන් පිළිබඳව මොකක් හරි දෙයක් හොයලා බලන්න ඇයි මේකට තියෙන්නේ? මොකද්ද මේකේ තියෙන ලෙඩේ? මොකද්ද මේකේ අවුල කියලා? එහෙම නේද? හැමදාම ඔබ ව්‍යාපාරය කරගෙන යනවද පාඩු පිටින්? නෑනේ. එහෙනම් ඔබට ඔළුව අමාරුවනේ. ඔය ව්‍යාපාරය ඔබ මාසයක් දෙකක් තුනක් හතරක් පහක් හයක් ගියද මිනිස්සු ටක් ගාලා මොකක් හරි දෙයක් වෙනස් කරගන්නවා. හැබැයි ඔබේ ජීවිතය කියන ව්‍යාපාරයට මොකද්ද කරේ? කවදද ඔබ නවත්තලා බැලුවේ සතුටින් ඉඳීම සඳහා පටන් ගත්ත මේ ව්‍යාපාරයට සතුට ලැබුණාද කියලා? ඇයි පින්වතුනි අවුරුදු 60 පැනනකම් හිටියේ ඕක බලන්න. ඔබ ව්‍යාපාරේ අවුරුදු 60ක් කරගෙන යන්නේ නැහනේ. පාඩු පිට. ඔබට ව්‍යාපාරෙද වටින්නේ ඔබේ ජීවිතේද වටින්නේ? මෙච්චර අමාරුවෙන් මෙච්චර මහන්සියෙන් ලබාගත් මනුස්ස ජීවිතේ. දුර්ලභංච මනුස්සත්තේන. කවුද කිව්වේ? මමද? අනේ නෑ. මට එච්චර ප්‍රඥාවක් නෑ. මගේ දකුණු අත පැත්තෙන් වැඩ ඉන්නේ. මගේ ශාස්ත්‍රුන් වහන්සේ. උන්වහන්සේ දේශනා කරේ. පින්වතුනි උන්වහන්සේ දැකලමයි කිව්වේ මැරෙන එක යන්නේ සතර පායට කියලා. නීසිරුට පස් ටිකක් අරගෙන උන්වහන්සේ දේශනා කළේ පින් මේ මහ පොළොව තරම් ඇති අපාගත වෙන උන් අපාගත වනයි කියලා. මේ නීසිරුට තියෙන පස් විතරයි සුගතිගාමී වෙන්නේ. පින්වතුනි ඔබ මේ අත්බැවේ වාසනාවන්ත වුණා මෙතෙන්ට වැටෙන්න. ඔබ හිතනවද ආයෙ පාරක් ඔබට ওই chance එක සෙට් වෙයි කියලා?
ඔබ එහෙමනේ හිතන් ඉන්නව ඇත්තේ. එහෙනම් මම ඔබට පැහැදිලි කරලා දෙන්න ඔබ මෙතනින් පස්සේ කොහෙටද යන්නේ කියලා. පොඩ්ඩක් මට කියන්න අසදෘශ දානයක් එහෙම දුන්න කෙනෙක් ඉන්නව නම් අත උස්සන්න. මොකක්ද ඒ? අසදෘශ දානයක්. අහලවත් දැකලවත් නැති ජාතිය දානයක්. පින්තුනි එක ශාසනයක එක තථාගතයන් වහන්සේගේ ශාසනයක එක පාරයි එහෙම දානයක් දෙන්න හම්බෙන්නේ. අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ දානි දුන්නේ කවුද? කවුද දුන්නේ? කෝසල මල්ලිකාව. කොසල් රජතුමාගේ බිසව. කෝසල මල්ලිකාව පින්තුනි අසදෘශ දානයක් දුන්නා. මේ රටේ තියෙන මොන කෑම ජාතියද තිබ්බේ ඒ හැම එකෙම ඒ දානෙට පූජා කරා. තථාගතයන් වහන්සේ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා 500 නමක් පින්තුනි මුතුකුඩ උඩින් වැඩමවාගෙන ඇත්තු 500ක් මේ මුතුකුඩ ඉහළගෙන උන්වහන්සේලා වැඩමවාගෙන ආවා. කෝටි 14ක් වියදම් කළායි පින්තුනි ඒ දානේ පූජා කරේ. ඔබට හිතන්නේ කෝටි 14ක් ඉතින් ඒක මහ ලොකු ගාණක්ද? හරි. මීට අවුරුදු 10කට කලින් ඔබ රුපියල් 1000න් කරපු වැඩේ අද පුළුවන් ද කරන්න? අද ඒ ටික කරන්න තව රුපියල් 10000ක්වත් ඕනේ නේද මහත්තයෝ? මීට අවුරුදු 10කට කලින්. එහෙනම් මීට අවුරුදු 2650කට කලින් 1000ක් නෙමෙයි කෝටි 14ක්. මේ රටේවත් ඇද්ද ඔච්චර සල්ලියක්? හරි එහෙනම් මම ආයෙත් අහන්නම්. අසදෘශ දානයක් දෙන්න කැමති කෙනෙක් ඉන්නව නම් අත උස්සන්න. දෙන්න බලාගෙන ඉන්න කෙනෙක්. කෝසල මල්ලිකාව මැරිලා කොහෙද ගියේ? පින්වතුනි කෝසල මල්ලිකාවට මැරෙන මොහොතේ මතක් වෙලා ආවා යා කාමයේ වර්ධව හැසිරෙච්ච අවස්ථාවක්. පින්වතුනි මෙන්න මේකයි කියන්නේ අපි අනාතයි. ඔබ දන්නේ ඔබ කරගත්ත කර්මයක් කොයි වෙලාවෙ ඔබට ඇදිලා ඒවිද කියලා. බලන්න මැරෙන මොහොතේ පින්වතුනි අසාධාරණ නැද්ද මේ වැඩපිළිවෙල? ඔබ මෙච්චර හොඳට ජීවිතයක් ගත කරනවා. අසදෘශ දාන දෙනවා. අශෝක අධිරාජයා කියන්නේ පින්වතුනි විහෙර විහාර 84000ක් කෙරවපු මහ උත්තමෙක්. ඒත් අන්තිම මොහොතේ ආපු සිතවිල්ල මත ඊළඟ අත්බැවිය තීරණය වෙනවා කියන්නකො ඉතින්. කැත වැඩක් නෙමේද ඒක? මහා කැතයි නේද මේ වැඩේ ඇත්තටම බැලුවොත් එහෙම. මෙච්චර පින් දහම් කළා අන්තිමට එන ඒ චුති සිතට එන අදහස එන අරමුණ අනුව ඊළඟ අත්බැවිය තීරණය වෙනවා කියන්නේ. එතනට ගියාට පස්සේ පින්දුනි කෝසල මල්ලිකාව මැරෙලා ගියා අපායට. අශෝක අධිරාජයා මැරෙලා ගියා අපායට. අශෝක අධිරාජයාට ආවේ ලෝභ ද්වේෂ සහගත හිතක්, කෝසල මල්ලිකාවට ආවා ලෝභ සහගත හිතක්. ඔය දෙකම හටගන්නේ පින්දුනි මෝහයෙන් හින්දා. එහෙනම් ලෝභ දෝෂ මෝහ කියන ටික ඔබේ හිතේ තියෙනවා නම් මේ වෙනකොටත් පින්දුනි ඔබ මැරෙන මොහොතට ඔබ සෝතාපන්න ඵලයේවත් පිහිටලා නැත්තම් ඔබට හිතෙනවා නම් මේ ලෝකේ හරි සාරයි කියලා මම අර කාලයක් හිතන් හිටියා වගේ. මැරෙන මොහොතට ඔබ කරගත්ත පාප කර්මයක් ඇදිලා આવොත් කවුද ඔබ බේරගන්නේ? කවුද ඔබ බේරගන්නේ? ඔබේ අම්මට පුළුවන් ද ඔබ බේරගන්න? ඔබේ තාත්තට? ඔබේ දරුවට පුළුවන් ද ඔබ බේරගන්න? මීට මාස 3කට විතර උඩදී අපි ගාව අපේ ආරාමයේ පැවිදුණා ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ මාත් එක්ක කිව්වා පින්වතුනි හරි සංවේදජනක කතාවක්. මම උන්වහන්සේගේ අවසරය ඉල්ලගත්තා ඔබත් එක්ක මේ කතාව කියන්න. උන්වහන්සේ කිව්වා අනේ කමක් නැහැ ස්වාමීන් වහන්සේ. මේ බණහන පිරිසට යහපතක් සැලසෙනවා නම් කමක් නැහැ කියන්න කියලා. පින්වතුනි උන්වහන්සේ මට කියනවා ස්වාමීන් වහන්සේ මම පැවිදි වෙන්න මාසෙකට කලින් අපේ අම්මා අන්තරා වුණා. අපේ අම්මා නැති වෙනකොට හිටියේ පිළිකා රෝහලේ. අම්මට පිළිකාවක් හැදලා බොහොම අසාධ්‍ය තත්ත්වයට පත් වෙලා හිටියේ. දවසක් මේ දරුවා යනවා පින්විතනේ අම්මව බලන්න. අම්මව බලන්න යන වෙලාවේ ඒ අම්මා කියනවලු මේ දරුවට පුතේ අනේ ওই පැත්තෙන් එන්න එපා අනිත් පැත්තෙන් එන්න. මේ දරුවාගේ කාමරේට දැන් මේ අම්මයි කාමරේට ඉස්පිරිතාලේදී කාමරේට ඇඳ දාලා තියෙනවා. මෙතනින් දොර තියෙනවා. ඒ දරුවා මේ පැත්තෙන් එනවා අම්මා ගාවට ඇවිදගෙන. මේ අම්මා කියනවා පුතේ මේ පැත්තෙන් එන්න එපා අනිත් පැත්තෙන් එන්න කියලා.
දැන් මේ දරුවට හරි සැකයි ඇයි එහෙම කියන්නේ කියලා. ඇවිල්ලා අහනවා අම්මේ ඇයි ඒ පැත්තෙන් එන්න එපා කිව්වේ? පුතේ පුතාට පේන්නේ නැද්ද? මොකක්ද අම්මේ? අර හෙන ලොකු ලෝදිය හැලේක මිනිස්සු දෙන්නේ කළු පාට කෝට් දෙකක් දාගෙන අර මිනිස්සෙක් දන හිස් දෙක දක්වා බස්සනවා. පුතාට පේන්නේ නැද්ද? මන් දිහා බලාගෙන උන් කියනවා වරෙන් කිය. පින්තුනේ පුතෙක් තමන්ගේ අම්මා ගැන මාත් එක්ක කියන කතාවයි මම මේ ඔබට කියන්නේ. තමන්ගේ අම්මා ගැන. මේ දරුවට තේරුණා කොහෙටද දැන් මේ අම්මා යන්නේ ඉන්නේ කියලා. ඒ වෙලාවේ පින්තුනේ මේ දරුවා අර අම්මට පිරිත් ටිකක් කියලා පිරිත් නූලක් බැඳලා ඊට පස්සේ දවසේ අටපිරිකක් හරි පූජා කරගෙන වැඩපිළිවෙලක් සකස් කරගන්නවා කියලා හිතාගෙන මේ දරුවා ගියා රෝහලේ. ඊට පස්සේ දවසෙත් ආව මේ දරුවා අම්මා බලන්න. මේ අම්මා ඒ දවසේ යද්දි මහා තිග්ගැහිමකටපත් වෙලා වෙවුල ඉන්නවලු ඇඳේ. ඉතින් අත තියලා බැලුවලු උණද කියලා. නෑ උණක් හැදිලා නෑ මේ අම්මට. ඇයි අම්මා මේ වෙවුලන්නේ මොකද්ද ප්‍රශ්නේ? අනේ පුතේ මට හරි බයයි මාව වේතනෙන් එක්කන් යන්න ඉක්මනට. ඇයි අම්මේ මොකද බය වෙන්න එපා මොකද වෙලා තියෙන්නේ? පුතේ උඹට පේන්නේ නැද්ද අර බිත්ති දිගේ මොනවාද අම්මේ? පුතේ අර බිත්ති දිගේ එල්ලෙන අර සත්තු වගයක් කියන්නේ දිග කළු පාට නියපොතු වලින් එල්ලිගෙන. උංගා මහා පිළිගඳයි පුතේ. උන් මන් දිහා බල හිකි ගගා hina වෙනවා වරෙන් යකෝ කියලා. පුතේ අර වැසිකිලි වල පිරෙන්න උන් එකයි ඒ වැසිකිලි වල පිරෙන්න ඒ සත්තු එකයි. අනේ පුතේ පොල් ගෝනියක් හරි ගෙනල්ලා මුන් ටික දාගෙන යන්න ඊළඟ දවසේ ඇවිල්ලා. නැත්තම් මෙතනින් මාව එක්කන් යන්න. පින්වතුනි පුතෙක් තමන්ගේ අම්මා ගැන කියන කතාව නේ. මම ඔබට කියන්නම් මගේ ජීවිතයටත් ඊටත් වඩා සමීප අත්දැකීමක්. මගේ සීයා නැති වෙච්ච වෙලාවේ පින්වතුනි අපේ අම්මා ගෙදර ආවට පස්සේ අම්මා බර කල්පනාවක අපේ සීයා අසනීපෙන් හිටියේ මැරෙන බව දැනන් හිටියේ කොහොමද? ඉතින් ඒ නිසා අම්මගේ මේ වෙනස් වීම ගැන මට හිතා ගන්න අපහසු වුණා. ඇයි මේ සීයා මැරිච්ච හින්දා වෙන්න බෑ. එහෙනම් මොකක් හරි වෙන ප්‍රශ්නයක් තියෙනවා. මං ගිහින් අම්මගෙන් ඇහුවා අම්මේ ඇයි මොකද මේ එකපාරට තිගැස්මක් ඇවිල්ලා තියෙන්නේ? නෑ පුතේ මේ සීයා මැරෙනකොට ඒ හිටපු ස්වරූපය ගැන මට මතක් වෙලා ඉන්නේ. ඇයි මොකද ඒ කිව්වේ? පින්විතනේ මම ඒ කාලේ මම හිතන්නේ 9 වසර විතර ඇති. සීයා මැරෙනකොට අනේ මේ මහා ගින්දරෙන් මාව බේරගනිලා කියලා සීයා මැරුණා. දැන් මේ මං කවුරු ගැනද කියන්නේ? මගේ පවුල කෙනෙක් ගැන. මට ඔබට බොරු කියන්න ඕනේ මොකටද පින්විතනේ මගේ පවුල කෙනෙක් ගැන? මට මාව උස්සලා තියාගන්න ඕන නම් මගේ සීයා එහෙම මැරුණා කියලාද මං කියන්න ඕනේ? නැත්තම් තුසිත ලෝකෙන් රතාචාරියෙක් ඇවිල්ලා සීයාව ඒ කුඩ නගගෙන අරන් ගියා කියලාද මට කිව්වට කියන්න ඕනේ? මේ ඇත්තමයි ඔබට කියන්නේ පින්වතුනි. ඔබේ හදවතත් ගැහෙන අන්තිම වතාවක් 10 එනවා දවසක. මෙතන ඉන්න සමහරක් කෙනෙක්ට ළඟදීම ওই දවස එනවා. ওই දවස තව අවුරුදු 5කින් වෙන්න පුළුවන්. තව අවුරුද්දකින් වෙන්න පුළුවන්. තව සති 5කින් වෙන්න පුළුවන්. තව දවස් 5කින් වෙන්න පුළුවන්. තව පැය 5කින් වෙන්න පුළුවන්. තව විනාඩි 5කින් වෙන්න පුළුවන්. ඔබේ හදවත ගැහෙන ටික් 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 අන්තිම වතාවක් 10. පින්තුනි ඒ වෙලාවට ඔබව ගලව ගන්න බෑ. ඒ වෙලාවට ඔබ දැක්කනම් ඔබ යන්නේ කොහෙටද කියලා ඔබ යන්නේ එතනට. මට කියන්න පින්තුනි දස කුසලයේ කළා නැති කෙනෙක් ඉන්නවද කියලා? පුංචි හරි සතෙක් මල්ල නැති කෙනෙක් ඉන්නව නම් මෙතන අත උස්සන්න. පොඩි කාලේ ඉඳන් අද වෙනකම් මදුරුවෙක් තියා මදුරුවෙක්වත් මං තල්ල නැහැ. හොඳට ඇහැල්ලා බලන්න. එක්කෙනෙක් නැහැ. පුංචිම හරි පුංචි බොරුවක්වත් මං කියලා නැහැ කවදාකවත්. පුංචිම කේලමක්වත් මං කියලා නැහැ කවදාකවත්. ඔබට බය නැද්ද? පින්වතුනි ඔබ මැරෙන වෙලාවට ඕකක් මතක් වෙලා ආවොත් ඔබ කොහේ යයි කියලාද ඔබ හිතන් ඉන්නේ? තථාගතයන් වහන්සේ මොන සූත්‍රයේද දේශනා කරලා තියෙන්නේ පින්වතුනි මැරෙන කෙනාට තමන් කරපු දස කුසලයක් මතක් වෙලා ආවොත් සුගතිය යනවා කියලා. කොයි සූත්‍රයේද එහෙම තියෙන්නේ? මට ගෙනත් පෙන්නන්න.
හැබැයි උන්වහන්සේ දේශනා කරනවා මෙච්චරයි සුගතියට යන්න කියලා. දැන් බොරුද උන්වහන්සේ කියන්නේ? ඔබේ පවුලේ අය ගැන කල්පනා කරලා බලන්න. ඔබේ දරුවෝ ගැන කල්පනා කරලා බලන්න. පින්තුනේ ඔබට දරුවෝ හිටියනම් ඒ දරුවව ආරක්ෂා කළා හදාගන්න ඔබ කොච්චරනම් පව්කම් කරාද? දරුවගේ ළඟට කනගාවට මැස්සෙක් කැරකි ඉඳි දරුවගේ කනගාව. මොකද්ද ඔබ කරේ? අනේ ෂෝක්නි කියලා සෙල්ෆි එකක් ගහගත්තත් දරුවත් එක්ක. දැන් නැත්තම් චටාස් කියලා මදුරුවව තැලුවා. කැරපොත්තෙක් දරුවා ගාවට දුවගෙන නැද්දි මොකද්ද ඔබ කරේ? සෙරප්පුවක් කරන් චරස් ගාලා සෙරපොත්තව තැලුවා නේද? ඔබට බය නැද්ද? ඔබ දරුවව බේරුවා. ඕකේ පාප කර්මය විඳින්න තියෙන කාටද? දරුවටද? නෑ කරගත ඔබට. පින්දුනි තව එකෙක් වෙනුවෙන් මම මේ ටික කරා කියලා ෂේප් වෙන්න බෑ මේ කර්මඵලත් එක්ක. තමන් කරා නම් තමන්ට විඳින්න වෙනවමයි. නිවන් දැක්කේ නැත්තම් කට්ටියක් හිතන් ඉන්නවා පින්දුනි උපන්දා සිට කරපු පවුනත වරක් වැන්දොත් කොහෙද? කැලණියේ. ඒ බුදුහාමුදුරට ඒක අමතක වුණාද? කොයි සූත්‍රයේද ඒක තියෙන්නේ? ඉතින් උන්වහන්සේට අර පව් විපාක දෙන්න දීගෙන එද්දි උන්වහන්සේ කරපු කර්ම 11ක් උන්වහන්සේට විපාක දුන්න පින්දිරි උන්වහන්සේට තිබ්බනේ කැලණියට කියලා වැඳලා යනවා. ඉතින් ඉවරයිනේ ප්‍රශ්නේ. කට්ටියක් හිතන් ඉතින් ඒවා අහෝසි වෙනවනේ. ඔය බබා හුකුම් කතා. පින්වතුනි අහෝසි වෙන කර්ම කියලා කොටසක් තියෙනවා. අහෝසි වෙන්නේ කොහොමද? ඔබ ඒකට අදාළ කරන සමානන්තරයේ හදන එක නවත්තපු දවසට. පින්වතුනි අදටත් ඔබ සතර පාය ගත කරගන්න පුළුවන් කර්ම ඔබේ අතින් ඕන තරම් වෙලා තියෙනවා. හොඳට හිතලා බලන්න. මේ අත්බැවි විතරක් නෙමෙයි. ඇයි ගිය අත්බැවි වල පින්වතුනි මුගලන් මහරහතන් වහන්සේ අන්තිමට ඇට කැඩනකම් ගුටි කෑවේ මේ අත්බැවි අම්මා තාත්තා මරපු හින්දාද? නෑ. මීට කල්ප ගානකට කලින් අම්මයි තාත්තයි මරපු හින්දා. ඉතින් උන්වහන්සේ ඒ අත්බැවි මිනිස්සෙක් වුණානේ. එහෙනම් ඔබට තේරෙනව නේද ඔබ කරගත්ත කර්ම පිංගුතුන ඔබට ඵල දෙන්න වෙනවා කියලා. මොකක් කරගන්නකන්ද? ඔබ නිවන් දැක ගන්නකම්. ඔබ නිවන් දැකලා පිංගුතුනි නැවත භවයක් නැවත ජාතියක් හදාගන්න හේතු තියෙනවා නම් අන්නේ හේතු ටික නැති කරගන්න තාක්කල් ඔබ කරගත්ත කර්ම ඔබට විපාක දෙනවා. ඔබ අඩියක් ඉස්සුවත් ඔබට කර්ම විපාක දෙනවා. අඩියක් බිමින් තිබ්බත් ඔබට කර්ම විපාක දෙනවා. ඔබ වමට හැරෙවුනොත් පිංගුතුනි ගහක් ඇවිල්ලා ඔබේ ගහක අත්තක් ඇවිල්ලා ඔබේ ඔලුවට කඩන් වැටෙනවා. දකුණට හැරෙනොත් වාහනයක් ඇවිල්ලා ඔබේ ඇඟේ හැපෙනවා. දැන් මම කොහොමද කියන්නේ ඔබට වමට හැරෙන්න ඕනද දකුණට හැරෙන්න ඕනද කියලා? ඔබ ඉස්සරහට ගියොත් පිංගුතුනි සර්පේ කපා කරනවා. පිටිපස්සට ගියොත් එම බල්ලෙක් ඇවිල්ලා කකුල හපා කරනවා. දැන් මම ඔබට කොහොමද කියන්නේ ඉස්සරහට යන්නද පිටිපස්සට යන්නද කියලා? මෙතන ඉන්න තැන හිටගෙන හිටියොත් එහෙම ගලක් කඩන් ඇවිල්ලා ඔබේ ඔලුවට වැටෙනවා. දැන් ඔබ කොහේ යන්නද හිතන් ඉන්නේ? පින්වතුනි මම ඔබ තොඳොල් කරලා යන්න නෙමෙයි මෙතනට ආවේ. ඔබ හුරතල් කරලා යන්න නෙමෙයි මෙතනට ආවේ. ඔබට ඔබ ගැන නැති කැක්කුමක් පින්වතුනි මට තියෙනවා. ඔබට ඔබ ගැන නැති හැඟීමක් මට තියෙනවා. ඒ ඔබට හිතෙන්න පුළුවන් ඒ මොකටද? ඔබ වහන්සේ වැඩක් බලන් ඉන්නකෝ. මං ගැන තකයි. මං කියන්නම් ඇයි කියලා. පින්වතුනි මම ගිහි කාලේ මට බඩගින්නක් හැදුනහම මම දුවගෙන ගියා දෙන්නෙක් ගාවට. කවුද දෙන්න? අම්මයි තාත්තයි. මගේ ඇඟට වස්ත්‍රයක් ඕනේ කියලා දැනුණාම මට සීතලක් පින්නක් දැනුණාම පින්වතුනි මම දුවගෙන ගියා දෙන්නෙක් ගාවට. මට කාමරයක් ඕනේ කියලා හිතුණා මගේ හිසට වහලක් ඕනේ කියලා හිතුණා මම දුවගෙන ගියා දෙන්නෙක් ගාවට. මට පැලෙන්න ඔළුව කැක්කුමක් ආවම මට අසනීපයක් වුණාම මම දුවගෙන ගියා දෙන්නෙක් ගාවට. ඒ දෙන්නට මම කිව්වා අම්මයි තාත්තයි කියලා. ඒ අම්මගේ තාත්තගේ කකුල් දෙක ඇල්ලලා වැඳලායි පින්වතුනි මම ආවේ. අම්මේ තාත්තේ මං කොහොම හරි මේ සතර පායෙන් නිදහස් වෙලා මේ සද්ධර්මය අවබෝධ කරගෙන ඔබ දෙන්නවත් මේ සසරෙන් ගොඩ දානවා කියලා. එදා මං ගැන හොයලා බලලා මට තියෙන හැම දෙයක්ම මගේ ඕන අවශ්‍යතා සීලුම දේවල් ඉටු කරපු දෙන්නට මම අම්මයි තාත්තයි කිව්වා නම් පින්වතුනි. අද මගේ කුසගින්න නිවන්නේ කවුද? අද මගේ ඇඟට මේ වස්ත්‍රය පෙරෙව්වේ කවුද? අද මම දන් වළඳන පාත්‍රය මට දුන්නේ කවුද? මට අසනීපයක් හතුනම මට පැන්ඩෝල් පෙත්තක් හරි දෙන්න ඉන්නේ කවුද? මම වැඩ වාසය කරන කුටියේ වහලා හදලා දුන්නේ කවුද? මේ පැදුරු වාඩිලා ඉන්න ඔබ නෙමේද? මගේ ඉස්සරහ වාඩිලා ඉන්න ඔබ නෙමේද?
එහෙනම් එදා ඒ දෙන්නට මම අම්මයි තාත්තයි කිව්වනම් අද මම ඔබට කියන්න ඕනේ කවුරු කියලාද? මෙතන ඉන්න හැම අම්ම කෙනෙක්ම මගේ අම්මා නේද? මෙතන ඉන්න හැම තාත්තා කෙනෙක්ම මගේ තාත්තා නේද? පින්වතුනි මගේ අම්මටයි තාත්තටයි මං කකුල් දෙක අල්ලලා වැඳලා කියවනම් අම්මේ තාත්තේ මං ඔය දෙනව කොහොම හරි මේ සසරෙන් ගොඩ දානවා කියලා. ඇයි මං එහෙම කිව්වේ? පින්වතුනි තථාගතයන් වහන්සේ මට දේශනා කළා තියෙනවා අම්මයි තාත්තයි කියන දෙන්න කර උඩ තියාගෙන අවුරුදු 100ක් අසූචි ඇද්දත් මැරෙන කල් කන්න බොන්න ටික දුන්නත් බීපු කිරි ටිකට ණය ගෙවන්න බෑ කියලා. තාත්තා මං වෙනුවෙන් හෙලපු දහඩි වලට කඳුළු ගෙවලට ණය ගෙවන්න බෑ කියලා. ණය ගෙවන්න පුළුවන් එකම එක ක්‍රමයක් උන්වහන්සේ දේශනා කරා. ඒ තමයි සද්ධර්මය අවබෝධ කරලා දීලා සසරෙන් නිදහස් කරවන්න. අද මගේ කුසගින්නේ නිවන්නේ ඔබ නම්. අද මගේ ඇඟට චීවරය දැම්මේ ඔබ නම් පින්වතුනි. මං ඔබට මොකක්ද දැන් දෙන්න ඕනේ? මං ඔබට මොනවද දෙන්න ඕනේ? සද්ධර්මය දීලා මේ සතර පායෙන් නිදහස් කරන එක නේද මගේ පරම යුතුයකම. අන්න ඒකයි පින්වතුනි මම ඔබට කිව්වේ ඔබට ඔබ ගැන නැති හැඟීමක් මට ඔබ ගැන තියෙනවා කියලා. මම ඇස් දෙක බලන් ඉදි මට පේන්නේ මගේ අම්මලා තාත්තලා. අද වෙන්නේ සමහරට අපි හම්බෙන අන්තිම අවස්ථාව. ඇයි? මට නම් විශ්වාස නැහැ පින්වතුනි මගේ ජීවිතේ තව විනාඩි 5ක් තියා තප්පර 5ක්වත් පවතී කියලා. මට ඔබේ ජීවිතය ගැන විශ්වාස නැහැ. මේ සසරේ පින්වතුනි අපි කොහේ ආයිද කොහේ ආවද මොකක් වෙන්න තියෙනවද කියලා මම නම් දන්නේ නැහැ. ඔබ දන්නේත් නැහැ. එහෙනම් අපි කොහොමද දන්නේ ආයේ මේ අවස්ථාව වේවිද කියලා? පුළුවන් තරම් පින්වතුනි මේ කියන දේවල් හොඳට අහගෙන ඉඳලා මේකෙන් ගොඩ යන්න උත්සාහ කරන්න. මම ඔබට දෙන්න ප්‍රතිඥාව ඒකයි. මගේ උගුර ලේරහ වෙනකන් හරියි මගේ කට කැඩෙනකන් හරි පින්වතුනි ඔබට ඕනේ වුණත් නැති වුණත් ඔබ මේ සසරෙන් එගොඩ කරන්න ඔබ සතර පායෙන් ගොඩ කරලා දාන්න මම උත්සාහ කරනවා. පුළුවන් තරම් ඔබ මහන්සි ගන්න ඒ දේ ඔබ කරගන්න. එහෙම කරොත් අපි දෙන්නම කරන්න හදන එකම දේ. මම එක පැත්තකට අදිනවා නම් ඔබ අනිත් පැත්තට අදිනවා නම් පින්වතුනි මට අවශ්‍ය දේ කරගන්න බොහෝ වෙහෙස මහන්සි වෙන්න වෙනවා. අපි කතා කරගෙන ආවේ පින්වතුනි ඔබ මේ සතුටින් ඉන්න කරන දේවල් ගැන. ඔබ මෙතෙක් කල උත්සාහ කරා පින්වතුනි ජීවිතේ එක එක ආකාරයේ දේවල් කළා සතුට වෙන්න. මං කිව්වේ ඉස්කෝලේ ගියා කසාද බැන්දා, ගෙවල් හදාගත්තා, ළමයි හදාගත්තා, රට ගියා, අරක කරා, මේක කරා, හැමදේම කරානේ. ඔය කන වැඩ පිළිවෙල විතරයි. නිදා ගන්න ගියත් ඕකත් ඔබ කම්ප්ලිකේට් කරන්න දින්නේ. ඇඳන මැට්‍රස් එක දාන්න ඕනේ, ඊට පස්සේ ෂීට් එක දාන්න ඕනේ, ඊට පස්සේ අර ෂීට් එක දාන්න ඕනේ, ඊට පස්සේ කොට්ටේ දාන්න ඕනේ, කොට්ටේට පිලෝ කේස් එක දාන්න ඕනේ. කීයක් දේවල් කරන්න ඕනද පින්වතුනි ජීවත් වෙන්න? මම නම් සතපෙන්නේ ලෑල්ලක් උඩ. අනේ ඒක හොඳටම ඇති මට. මට තියෙන්නේ මේ තුන් චීවරේ පාත්‍රය විතරයි. මේ වටාපතක් ධර්මයේ දේශනා කරන්න ගත් එකක්. ධර්මයේ දේශනා ඉවරනට පස්සේ මේකත් මගේ දෙපේ. පින්වතුනි අතහැරෙන පුදුමාකාර සුවයක් මං අද විඳින්නේ. එදා මේ ලෝකේ තියෙන හැම දෙයක්ම මං අල්ල බදා ගන්න ගියා. ඇයි ලෝක සත්‍යය මගේ ඔළුවට දෘෂ්ටියක් දාලා තිබ්බා. අසත්පුරුෂයා මගේ ඔළුවට දෘෂ්ටියක් දාලා තිබ්බා. අල්ලගනින් තව ලොකු කැලලක් කඩාගෙන ඔබට සතුටින් ඉන්න පුළුවන් කියලා. මං ඔබට පෙන්නලා දෙන්නම් පින්වතුනි ලෝක සත්‍යය ඔබට කරන වින්නහිය ගැන. මොනතරම් ගිනි ගෙඩි ගොඩක්ද ඔබට දෙන්නේ කියලා මේ ලෝක සත්‍යය ඔබට තව ටික මොහොතකින් තේරෙවි. ඔබ මෙච්චර දේවල් කරන්න පින්වතුනි සතුටින් ඉන්න පින්වතුනි ඔබ ඉපදෙනකොට ඔබ හිතන් දාවේ අම්මගේ බඩෙන් එළියට ආපු ගමන් මම ඉගෙන ගන්නවා ශිෂ්‍යත්ව කරනවා ඊට පස්සේ O level කරනවා ඊට පස්සේ A level කරනවා ඊට පස්සේ ළමයි හදා ගන්නවා රස්සාවක් හොයා ගන්නවා ඔය ඔක්කොම ඔබ හිතාගෙනද මේ ලෝකෙට ආවේ හිතාගෙන දාවේ නෑ කවුද ඔය ටික ඔබට ඔහොම කරන්න කිව්වේ ලෝක සත්‍යය ඇයි ලෝක සත්‍යය ඔහොම කරන්න කිව්වේ ඔබට තියෙන ආදරේටද එහෙම තමයි හිතෙන්නේ මම පෙන්නන්නම් ලෝක සත්‍යය ඔබට තියෙන ආදරේ පින්වතුනි මම ඔබෙන් අහන්න බොහෝම සරල ප්‍රශ්නයක්. ඔන්න දැන් උත්තර දෙන්න වෙලාව. මෙතන ඇතිනි පින්වතුනි සාමාන්‍යයෙන් සතියකට සැරයක් මාසෙකට සැරයක්. එක්ක කඩේට ගිහිල්ලා කෑම කන කට්ටිය. නැත්නම් කඩෙන් කෑම ගෙනක් කන කට්ටිය. නිකන් රෙස්ටොරන්ට් එකකින් මොන හරි චයිනීස් ටික. නිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් බිරියානි එකක් ගෙන කෑවොත් හොඳයිනේ. හැමදාම පොල් සම්බෝලයි බතුයි කන්න බෑනේ නේද? අපි වගේ දංකුඩ කාලේ ඉන්න බෑනේ ඔබට. පින්වතුනි ඔබට ගෙදර තියෙන පොල් සම්බෝලයි බතුයි කාලේ ඉන්න බැරි හින්දා නේද? ඔබ යන්නේ කඩෙන් කන්න. හරි හිතන ආප්ප කඩයක් ගාව නැවතුවා කියලා.
ඉතින් ඊයේ රෑ කාපු පොල් සාම්බෝලයි බතුයි අද කන්න බැරි හින්දා ඔබ මොකද කරන්නේ? අද අලුත් දෙයක් හොයනවා. ඇයි ඒ? මොකක් කරන්නද? සතුටින් ඉන්න. ඔබට හරි ලේසි. මං අහන හැම ප්‍රශ්නෙම මං හිතන්නේ අද ඔබට උත්තර දෙන්න වෙන්නේ එච්චරයි. සතුටින් ඉන්න. ඔබේ නම මොකද්ද? සතුටින් ඉන්න. එතකොට පින්විතනි ඔබ 100% සතුටෙන් නම් ඉන්නේ. ඔබ හොයයිද ෆ්‍රයිඩ් රයිස් එකක් කන්න? ඔබට ගෙදර තියෙන දේ කාලා බීලා ඉන්න පුළුවන් තත්ත්වයක් උදා වෙනව නේද පින්විතනි? ඔබ 100% සතුටින් ඉන්න දවසට. ඔබ 100% සතුටින් ඉන්න කෙනාට කවුරු කියලාද කියන්නේ? ඔබ දන්නව මේ ප්‍රශ්නෙට උත්තරේ. ඒ ප්‍රශ්නෙට උත්තරේ සතුටින් ඉන්න නෙමෙයි හොඳ. 100% සතුටින් ඉන්න කෙනාට කවුරු කියලාද ඔබ කියන්නේ? අරිහතුන් වහන්සේ. ඇයි උන්වහන්සේ දෙන දෙයක් වළඳලා ඉන්න හින්දා. උන්වහන්සේට ඉන්න කියන තැන උන්වහන්සේ ඉන්න හින්දා. උන්වහන්සේට පොරවන්න දෙන්නේ මොකද්ද? අන්න ඒ දේ උන්වහන්සේ පොරවගෙන ඉන්න හින්දා. උන්වහන්සේ ලෙඩක් හැදුණා නම් දෙන බෙහෙතක් උන්වහන්සේ වළඳලා ඉන්න හින්දා. සිව්පසෙන් උන්වහන්සේ සතුට වෙනවා. ලද දෙයින් සතුට වෙන්නාට කියනවා පින්වතුනි අරිහතුන් වහන්සේ කියලා. ඔබ ලද දෙයින් සතුට වෙන පිරිසක් නෙමෙයි. ඔබ කැමති දේ ලද සැනින් සතුට වෙන පිරිසක්. මිසක් ලද දෙයින් සතුට වෙන පිරිසක් නෙමෙයි. ඉතින් ඔබ ලද දෙයින් සතුට වෙනවා ඇයි හැමදාම පොල් සම්බෝලයි බතුයි කාලා ඉන්න බැරි? එහෙනම් ඔබට වැටහෙන්න ඕන පිටින් ඔබට පොල් සම්බෝලයි බතුයි කාලා ඉන්න බැරි නිසා තමයි අල්ලපු වත්තේ තියෙන චයිනීස් එකේ අයිතිකාර මිනිස්සයාට බිස්නස් තියෙන්නේ. හරිද මං කියන කතාව? ඔබට ගෙදර තියෙන දේක් කාලා ඉන්න පුළුවන් නම් එහා පැත්තේ කඩේ චයිනීස් එක වහන්න වෙනව නේද? වහන්න වෙනව නේද? එහෙනම් චයිනීස් එක ළඟින් යද්දි ඒ මනුස්සයා කිව්වොත් එන්න අපි ගාවට එන්න. ඔබව සතුටින් තියන්නයි අපි මේ කතා කරන්නේ. මේ අපි ගාව හොඳ જાතිය කෑම තියෙනවා. ඔබ එතනට ගියොත් අනේ හරි ෂෝක් මාව සතුටින් තියහන්කෝ කියලා. ඒ මනුස්සයාගේ බලාපොරොත්තුව මොකද්ද? ඔබව සතුටින් තියන්නද? ඔබ සතුටින් හිටියොත් ඒ මනුස්සයාට මොකද වෙන්නේ? කඩේ වහන්න වෙනව නේද? එහෙනම් ඔබ සතුටින් ඉන්නකොට ඒ මනුස්සයා කැමතිද? ඇත්ත කතා කරමු. මං තව උදාහරණයක් දෙන්න. ඔබේ පවුලේ කට්ටිය සතුටින් ඉන්න දවසටද දුකින් ඉන්න දවසටද ජයරත්න මල්ශාලාවේ අයිතිකාරයා සතුටින් ඉන්නේ? දුකින් ඉන්න දවසට නේද? ඔබ සතුටින් ඉන්න දවසට ඔබ හැමදෙනාම සතුටින් නම් ඉන්නේ කඩේ වහන්න වෙනව නේද? ඔබ විලාප දිදී අඳන දවසට ඒ මනුස්සයට මගුල්. ඔබ මගුල් කන දවසට ඒ මනුස්සයා විලාප දෙනවා. අනිත් හැම කඩයක්ම ඔච්චරම තමයි. ඔබට කකුල් දෙකට බාට දෙකක් දාලා ඉන්න පුළුවන් නම් පින්දුන ඔබ දුවන්නේ නැහැ ඇඩිඩාස් එක ගාවට. ඔබ දුවන්නේ නැහැ ඩෙක් ෂූස් දෙකක් හොයාගෙන. බලන්න පින්තුනේ. ඔබට ඔය තියෙන කොණ්ඩේ ඔය විදිහට තියන් ඉන්න එකට ඔබ සතුටුයි නම් ඔබ දුවන්නේ නැහැ එහා පැත්තේ සැලුන් එකට මගේ කොණ්ඩේ කරු කරලා දෙන්න කියලා. ඔක්කොම hina වුන්නේ නැහැ ඒ කතාවට. චුට්ට රිදු නැති නේද? බලන්න පින්දුර ඔබ සතුටින් ඉන්න දවසට මේ ලෝකේ වහන්න වෙනවනේ. මේ ලෝකෙන් භාගයක් ෂට් ඩවුන් කරන්න වෙනවා. මෙතන ඉන්න ඔක්කොම මේ ගමේ පිරිස නම් මේ ගමේ පිරිස අද මේ සද්ධර්ම දේශනාව අහලා ඔබ හිතාගත්තොත් එම හරි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියපු දෙක අපිට වැටහුණා. ආයෙනම් අපිට වෙන මොකුත් ඕනේ නැහැ. අපිට මේ ජීවිතේට එන්න අපිට අවසරය දෙන්න, අපිට පැවිදි වෙන්න අවසරය දෙන්න කියලා. මම හා කියලා පින්දුන ඔබට සිවුරයි පාත්‍රය දුන්නොත් එහෙම මේ ගමේ තියෙන ඔක්කොම කඩවල ටික වහන්න වෙනව නේද? මේ කඩවේ තියෙන ගරාජ් ටික ඔක්කොම වහන්න වෙනව නේද? සර්විස් සෙන්ටර් ටික ඔක්කොම වහන්න වෙනව නේද? සැලුන් ටික ඔක්කොම වහන්න වෙනව නේද? බ්‍රයිඩල් ටික ඔක්කොම වහන්න වෙනව නේද? කීර් සුපර් මාකට් එක වහන්න වෙනව නේද? ආපිකෝ එක වහන්න වෙනව නේද? ඇයි ඒ? ඉතින් ඔබ පෙලෙන්නේ නැහැ නේද? ඔබ දෙන දෙයක් කාලා ඉන්න පිරිසක් වෙනවනේ. ඔබට අන්න බලන්න පිංගුතුනි. ඔබ සතුටින් ඉන්න පිරිසක් නම් මේ ලෝකේ ෂට් ඩවුන් කරන්න වෙනවා. මම තව උදාහරණයක් දෙන්නම්. ඔබට දරුවෝ ඇතිනේ පිංගුතුනි. ලංකාවේ තියෙන ලෙෂර් වර්ල්ඩ් කියලා එකක්. ඔතනට ගිහිල්ලා තින ඔබ සමාජයට ඔබේ දරුවොත් එක්ක ඔබේ දරුවා කියනවා අනේ අම්මේ මට ගෙදර ඉන්න බෑ මට ලෙෂර් මාව ලෙෂර් වර්ල්ඩ් එකක් ගන්න. ඉතින් එක්ක යනවා ලෙෂර් වර්ල්ඩ්. එහෙම නැත්නම් ඔබ කියනවා අනේ යකෝ ඔබ කටපියන් ඉන්න ගියවුඩ වරෙන් යනවා ලෙෂර් වර්ල්ඩ් කියලා. ගල ඔබ ඔබේ වැඩ කරගන්න ඔබ ලෙෂර් වර්ල්ඩ් එකට දාලා. දැන් ඔබේ දරුවා සතුටින් නම් ඉන්නේ 100%ක්. ඔබත් සතුටින් නම් ඉන්නේ 100%ක් ලෙෂර් වර්ල්ඩ් එක වහන්න යනවා නේද?
ඇයි? ඉතින් ආයෙ ඔබ සතුටු කරන්න ඕනේ කියලා දෙයක් කරන්නේ නැහැ. හැබැයි ඔබ ඔබේ දරුවා එතනට එක්කන් යන්නේ මොකක් කරන්නද? දරුවව සතුටින් තියන්න නේද? ඔබ චයිනීස් රෙස්ටොරන්ට් එකට යන්නේ ඇයි? සතුටින් ඉන්න කියලා නේද? බලන්න පිටින් ඔබ ලෝකයා ගාවට යනවා අනේ මාව සතුටින් තියහල්ලකෝ කියලා. ලෝක සත්‍යය කියනවා වරෙන් වරින් ඔබ සතුටින් තියන්න කියලා. මේ යන්නේ ඔබ සතුටින් ඉන්නවට කැමති කෙනෙක් ගාවටද? ඔබ සතුටින් හිටියොත් එහෙම එයාට බඩගෝස්තරේ හොයාගන්න විදිහක් නැහැ. පිටුනේ ඔන්න ඔය නිසා තමයි ලෝක සත්‍යය ඔබේ ඔළුවට දාන්නේ දෘෂ්ටි. අර දැකලා තියෙනවද නේද බේබි සෙරමි ඇඩ් එක? අම්මා කෙනෙක් දරුවෙක් ගන්නවා අතට රෝස පාට කම්මුල් දෙකක් එක්ක රෝස පාට තට්ටන් දෙකක් එක්ක මේ දරුවා අතට අරගෙන අර අම්මා නහයට දිලා ñින් ගාන දැකලා තියෙනවද? ඔය ඇඩ් එක දැක්ක ගමන් අම්මට හිතෙනවා අනේ මටත් ඒ වගේ එකෙක් හිටියනම්. ඉතින් හදා ගන්නව දරුවෙක්. ඔය දරුවා ඉපදිච්ච දවස් නම් දැන් ඔය දරුවට පැම්පස් දාන්න ඕනේ. ඔය දරුවට ඕඩි කොලොන් දාන්න ඕනේ. ඔය දරුවට අරක දාන්න ඕනේ. ඔය දරුවට මේක දාන්න ඕනේ. දැන් ඔබව කඩේ යවලා ඔබ තුලින් තමන්ගේ ජීවිකාව හොයාගන්නේ කවුද? ඒ මහත්තයා නේද? ඒ කඩේ අයිතිකාරයා නේද? ඔබේ ඔළුවට දැම්ම නේද දෘෂ්ටියක් දරුවෙක් හදාගන්න කියලා? ඔබේ ඔළුවට දැම්ම නේද දෘෂ්ටියක් අලුත්ම ලේටස්ට් මොඩල් එකේ වාහනේ ගන්න කියලා? පින්විතනි ලෝක සත්‍යයට ඕනේ ඔබව සතුටින් තියන්න නෙමෙයි. අන්න ඒක තේරුම් ගන්න. හැබැයි ඔබ සතුට හොයාගෙන යන්නේ ලෝක සත්‍යය ගාවට. ඒ වගේම ලෝක සත්‍ය ඔබේ ඔළුවට දානවා දෘෂ්ටි. ඔබ දැන් කියවන මට ටිකක් මොහොතකට කලින් ඉපදෙච්ච දවස් නම් මරණ දවස් වෙනකම් ඔබ කරේ මොකද සතුට වීම සඳහා කරන වැඩ පිළිවෙලනේ. එක්ක වචී සංකාර වැඩුවා නැත්නම් කාය සංකාර වැඩුවා නැත්නම් මනෝ සංකාර වැඩුවා. මොනවා මොවා කරන ඔබ සංකාර වඩ පිළිඳුම ජීවත් වුණා. ඔය සංකාර වඩන එක හරීම සාරයි කියලා ඔබේ ඔළුවට දැම්ම දෘෂ්ටියක් කවුද? අසත්පුරුෂයෝ. ලෝක සත්‍යය කියලා කිව්වම් පිළිඳුන ඔකට අම්මයි තාත්තයි අයිති. ඔබ ඉස්කෝලේ ගියයි අනේ අපි මට ඉස්කෝලේ යන්න ඕන කියලා ඔබ ඉස්කෝලේ ගියේ පළවෙනි දවසේ මෙහෙවරෙන් යන්න කියලා නෙමෙයි ඔබ එක්කන් ගියේ. මාව නම් එහෙම තමයි එක්කන් ගියේ. මට අද වගේ මතකයි මාව අර පන්තියේ දොර ඇරලා මාව ඇතුළට දාලා කුකුලෙක් කූඩුවට දැම්මා වගේ තමයි දොර වැහුවේ. දැන් හිටහන් ඕක ඇතුළට වෙලා කියලා. බෙරි හන්දියේ නඩුව මට අද වගේ මතකයි ඉස්කෝලේ ගිහපු පළවෙනි දවසේ. මට නම් ඕන උනේ ගෙදරට වෙලා අම්මගේ තාත්තගේ සෙනෙහස විඳගෙන ඉන්න. ඔබේ දරුවන්ටත් ඕනේ ඕක නෙමෙයිද? ඔබේ දරුවා කැමැත්තෙන්ද පිටින් ටොම් 50ක් විතර බර බෑග් එකක් කරේ බටවගෙන යන්නේ? ඔබේ දරුවා කැමැත්තෙන්ද රෑලි වෙනකම් පාඩම් කරන්නේ O level කරන්නේ? මොන දරුවද කියන්නේ yes මට අද A level පේපර් එකක් තියෙනවා ලියන්න. යේ. අහලා තියෙනවද එහෙම දරුවෙක්? එහෙනම් ඒ දරුවා ගෙදර තියාගෙන සුදුසු දරුවෙක් නෙමෙයි. එයා වුණා පිස්සන් කොටුවට. පින්විතේ අන්තිමට මේ කරන හැම වැඩපිළිවෙලක්ම ඔබ කරන්නේ අසත්පුරුෂයා ඔබට දාපු දෘෂ්ටියක් හින්දා. මොකද්ද මේ දෘෂ්ටියක් කියලා කියන්නේ? ලෝකයේ තියෙන දෙයක් වටිනවා කියලා ඔබේ ඔළුවට දැම්මා හැඟීමක්. දැක්මක්. ඔන්න ඔබේ ලෝකෙට ඔබේ මනසට ඔන්න ඔය කියන දෘෂ්ටිය දැම්මට පස්සේ වටිනවා කියන හැඟීම ඔබ ගත්ත ගමන් මොකද කරන්නේ? අන්නේ වටින දේ තමන් කරා ළඟා කරගන්න ඔබ එතන ඉඳන් මහන්සි වෙනවා. මේ ලෝක සත්‍යය කියලා කිව්වහම පින්විතනේ ඔබේ ළඟම ඉන්න කට්ටිය ගැනත් කල්පනා කරලා බලන්න. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මගේ හාම්පුතා නම් මගේ බොස් මට හරි ආසයි. මට හරි කැමතියි. මං ගැන කවදාකවත් වරදක් කියන්නේ එයා මට හරි ආදරෙයි. ඔබට බලා ගන්න පුළුවන් පින්විතනේ ඔබේ හාම්පුතා ඔබට ආදරයට ඔබ රස්සාවේ තියන් ඉන්න කියලා මාසයක් රස්සාවට නොගින් හිටියෝ. එදාට ඔබට පඩි දෙවයිද? හාම්පුත්තට හිතෙනවා මගේ සේවකයෝ නම් මට හරි ආදරේ. කවදාකවත් මගේ බිස්නස් එක දාලා යන්නේ නැහැ. ඒගොල්ලෝ මං ගාවමයි ඉන්නේ. මාසයක් දෙකක් පඩි නගොයේ ඉඳලා බලන්න. මොකද කරන්න කියලා? හරි ඒ බොස්නේ. තමන්ගේ බිරිඳ ගැන මොකද හිතන්නේ? තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් ගැන මොකද හිතන්නේ? තමන්ට ආදරේටද ඒගොල්ලෝ ඔබත් එක්ක ඉන්නේ? ද නැත්තම් ඒගොල්ලන්ට තියෙන ආදරයටද? හොඳට හිතලා බලන්න මම මේ කියන දේ. පින්වතුනි ඔබ කාලා තියෙන ලණුව ගැනයි මම මේ කියන්න හදන්නේ. ඇයි ඒ? මමත් ওই ලණුව කෑවා. චව් ගගා කෑවා ওই ලණුව මම. කටත් තුවාල කරගෙන කෑවා. කොල්ලෙක් පින්වතුනි චොකලට් බොක්ස් එකක් අරගෙන රෝස මලක් අරගෙන කෙල්ලෙක් ගාවට ගිහිල්ලා මෙන්න ඔයාට ඩාර්ලින් කියලා දෙන්නේ මේක අරගෙන උඹ සතුටින් හිටහන් කියලාද නැත්නම් මේක අරගෙන උඹ මාව සතුටින් තියහන් කියලාද?
මොකක් කියලාද? මාව සතුටින් කියලා කියලා නේද? ඇයි ඒ? දැන් ඒ කෙල්ල වෙන කොල්ලෙක් දිහා බැලුවොත් දිහා මෙහාට ওই චොකලට් පොට්ටිය කියලා කියන්නේ නැද්ද? උදේට තමන්ගේ හස්බන්ඩ් ගාවට තේ එකක් හදාගෙන යනවා තමන්ගේ වයිෆ්. බිරිඳ තේ එකක් හදාගෙන ගිහලා ආඩාලි මෙන්න මේක බීලා වැඩට යන්න. ඕක හැමදාම හදලා ගෙනින් දෙන්නේ පින්වතුනි ඒ ස්වාමි පුරුෂයා. ඒ බිරිඳ කැමති විදිහට හැසිරෙන තාක්කල් විතරයි නේද? එයාට ප්‍රිය වචන වලින් කතා කරනකම් විතරයි නේද? එයා කැමති විදිහට හැසිරෙනකම් විතරයි නේද? හැමදාම රස්සාව ඉවරලා එක තැන්වල යාළුවොත් එක්ක බොන්න යන්නේ නැතුව හැමදාම ගෙදරට ඇවිල්ලා එයත් එක්ක වාඩිලා කතා බස් කරලා ඉන්න තාක්කල් විතරයි නේද? ඒ මනුස්සයා රෑ වෙලා ගෙදර එන්න පටන් ගත්තොත් උඹ බම් බොලන් කියලා කතා කරන්න පටන් ගත්තොත් ඈ බොල යෝධී කියලා කතා කරන්න පටන් ගත්තොත් දැන් ගෙනත් දෙයිද ඔය තේ එක හැමදාම නෑ. එහෙනම් මේ තේ එක හදලා දෙන්නේ උඹ මේක බීලා කාව සතුටින් තියහල්ලාද? මාව සතුටින් තියහම. පින්වතුනි ඔබත් එක්ක ජීවත් වෙන මනුස්සයත් ඔච්චරයි නං ලෝක සත්‍යය ගැන කවර කතාවද? අපි හැමෝම ආදරය කරන්න පින්වතුනි අපිට. ඕකයි යථාර්ථය. ඔබට ආදරය කරනවා මේ ලෝකයේ ඉන්න කෝටි 730 එක්කෙනා ගාන හැම කෙනාම තමන්ට ආදරය කරගන්නවා. තමන්ට ආදරය කරගන්න පිරිසක් ගාවට ඔබ ගිහිල්ලා කියනවා අනේ මටත් ආදරය කරලා මාව සතුටින් තියහල්ලා කියලා. ඔබ හිතනවාද ඒගොල්ලෝ එහෙම කරයි කියලා? පින්වතුනි හැමෝටම තියෙනවා සීමාවක්. ඔන්න ඔය සීමාව පයින්නේ නැහැ. මොකක්ද ඒ සීමාව? මේ සීමාවෙන් ඉස්සරහට ගියොත් මට මේකෙන් හානියක් වෙනවා. හැම කෙනෙක්ම තමන්ට ආදරය කරන හින්දායි පින්වතුනි මේ ලෝකේ සැරිසරන්නේ මේ ලෝකේ කටයුතු කරන්නේ. අම්ම කෙනෙක් වුණත් තමන්ගේ හිතේ ඉන්න දරුවට ආදරේ මිසක් එළියේ ඉන්න දරුවට ආදරේ නැහැ. මම ඔබට ඔප්පු කරලා පෙන්නන්නම්. අම්ම කෙනෙක් කැමති පින්වතුනි අම්ම කෙනෙක් කැමති තමන්ගේ දරුවා ඉංජිනේරුවෙක් කරන්න, දොස්තර කෙනෙක් කරන්න, නීතිඥවරයෙක් කරන්න, ගුරුවරයෙක් කරන්න. ඒ වෙනුවෙන් ඒ දරුවා වෙහෙස මහන්සි වෙන තාක්කල්, ඒ වෙනුවෙන් ඒ දරුවා බොහොම මහන්සිලා පාඩම් කරන තාක්කල් ඒ දරුවට හරිය ආදරේ. කන්න බොන්න ටික ගෙනින් දෙනවා, ළඟටම ගෙනින් දෙනවා, හොඳට ඔළුව අත ගන්නවා. අනේ මගේ සුදු පුතා, මගේ චූටි පුතා ආදී වශයෙන් කතා කරනවා. ඌ කුඩු ගහන්න පටන් ගත්තොත් එහෙම. නැත්නම් ඒ දරුවට හිතනවා මට නම් බෑ ඔය ඉංජිනේරු රස්සාව කරන්න, මට නම් බෑ ඔය දොස්තර රස්සාව කරන්න. මං ඔය පොල් ගෙඩියක් කඩලා ඔයකින් හම්බෙන කීයක් හරි තියෙනවා නම් නැත්නම් බෝතල් පත්‍ර විකුණලා හරි මං එකකින් ජීවත් වෙනවා. මට ඒක හොඳටම ප්‍රමාණවත්. නැත්නම් අපි කියමුකෝ මෙහෙම ඒ දරුවා හිතනවා මං ගිහලා පැවිදි වෙනවා. මෙතන ඉන්න අම්මලාගෙන් මං අහනවා තමන් ගාවට දරුවා ඇවිල්ලා කියනවා මට ඕනේ පැවිදි වෙන්න කියලා. කීයෙන් කී දෙනෙක් අවංකවම අත උස්සලා දායකයයිද? ඔව් ස්වාමීන් වහන්සේ මම නම් ඒකට ඉඩ දෙනවා කියලා. ඇයි ඔබට ඒක කියන්න බැරි? පින්වතුනි තමන්ගේ හිතේ ඉන්න දරුවා පැවිද්දෙක් නෙමෙයි. තමන්ගේ හිතේ ඉන්න දරුවා ડોක්ටර් කෙනෙක්. තමන්ගේ හිතේ ඉන්න දරුවා ඉංජිනේර කෙනෙක්. තාම අවුරුදු මාස 5යි දරුවට. හැබැයි තමන්ගේ හිතේ ඉන්න දරුවා මොකේද? ડોක්ටර් කෙනෙක්, ඉංජිනේර කෙනෙක්. අන්න ඒ වෙනුවෙන් මේ දරුවව හැඩගස්සනවා එදා ඉඳන්. තමන් කැමති පැත්තට මේ දරුවා වැඩ කටයුතු කරගෙන ගියොත් බොහොම හොඳයි. වැරදි පැත්තට ගියොත් ඉවරයි වැඩේ. මේ ළඟදී පින්වතුනි අපිව හම්බෙන්න ආවා ඒක තරුණ යුවලක්. ඒ කියන්නේ නොබෝ කාලයක් යන කලින් විවාහ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මේ දෙන්නට මම කිව්වා කිව්වේ මොකක්ද දන්නවද? මම පැවිදි වෙන්න කලින් දවසේ මගේ ගී කල බිරිඳ මට කෝල් කළා ෆෝන් එකෙන් කතා කරද්දී මං එයාට කියපු ටිකම තමයි මම මේ දෙන්නටත් කිව්වේ. එදා මගේ බිරිඳ මට කතා කරලා කියනවා අනේ බබි අපි දෙන්න කොච්චර කල් දැන් එකට හිටියද? මං එයාව අඳුනගත්තේ පින්වතුනි එක වසරේදී. childhood sweetheart. එක වසරේ ඉඳන් ඇසුරු කරගෙන අයියා මල්ලි විදියට ඇසුරු කරගෙන ඊට පස්සේ සෙනෙහස ආදරයකටපත් වෙලා ඊට පස්සේ විවාහ වෙලා ආදී වශයෙන් අපි කටයුතු ඒ වැඩ පිළිවෙලක් ගියේ. එදා මෙයා මට කෝල් කරපු වෙලාවේ දැන් මෙයාට වාව ගන්න බෑ ඊට පස්සේ දවසේ මම පැවිදි වෙනවා. මෙයාත් පැවිදි වෙන්න තමයි හිටියේ. නමුත් ඒ ඊට ටික කාලයක් ගියාට පස්සේ ඒ අනද්ද පින්වතුනි ෆෝන් එකෙන් මම කිව්වා බබි ඔයා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අපි දෙන්න එකතු වෙන්නේ කියලා. ඔයාට අවුරුදු 20ක් 25ක් විතර එද්දී මටත් ඒ වගේ කාලයක් එද්දී අපි දෙන්නටම ප්‍රශ්න වගේක් උද්ගත වෙන්න පටන් ගත්තා. මොන ප්‍රශ්නද? ඔබ හැම දිනාටම ආපු ප්‍රශ්න.
මේ කාන්තාවට හිතෙනවා දැන් තව ටික කාලයක් යන කලින් මගේ අම්මයි තාත්තයි මැරෙනවා. එදාට කවුද මාව බලාගන්නේ? මගේ අම්මයි තාත්තයි ලෙඩ වෙනවා. එදාට කවුද මාව බලාගන්නේ? මම අසනීප වුණාම කවුද මාව බලාගන්නේ? මට කවුද කන්න ටිකක් දෙන්නේ? මට කවුද ආරක්ෂාව සපයන්නේ? ඔබට ඔබේ දරුවෝ ගැන ওই ටික හිතෙන්නේ නැද්ද පින්වතුනි? අපෙන් පස්සේ කවුද මෙයාව බලා කියාගන්නේ කියලා? ඒක නෙමෙයිද වයසට යද්දී ඔබ විශේෂයෙන් ඔබ වයසට යද්දී දරුවව ඉක්මනට කසාද බඳලා දෙන්න ඔබ උත්සාහ කරන්නේ. දැන් කාගේ පිළිසරණක්ද කවුද මෙයාට පිහිට වෙන්නේ කියලා? මෙයාට හිතුණා නේද? ඔබට හිතච්ච දේවල් ඔබ කල්පනා කරලා බලන්න. මට දවසක දරු බැටියෙක් ඕනේ කියලා හිතුණොත් කවුද මට මේ දේ ලබා දෙන්නේ? මට බඩගිනි කියලා හිතුණාම කවුද මට කන්න ටිකක් දෙන්නේ? ඔන්න ප්‍රශ්න පත්‍රයක් පින්දුනේ මෙයාගේ හිතේ මතුවෙනවා. දැන් මටත් ওই ප්‍රශ්න පත්‍රයම ආවා හිතට. කවුද මාව බලාගන්නේ? කවුද මගේ ගාවට වෙලා ඉන්නේ? මට ලොකු ප්‍රශ්නයක් ඔළුවට ආවම කාත් එක්කද මං කතා කරන්නේ? ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙන දෙන්නේ පින්තුනි ළඟට හම්බුණා දෛවයේ සරදමකට වගේ. මේ දෙන්නගේ ප්‍රශ්න පත්‍ර දිහා දෙන්න බලාගත්තා. කෝ බලන්න ඔයා ගාව තියෙන ප්‍රශ්න පත්‍රේ. අනේ ඌට සමාන ප්‍රශ්න මගේ වගේ මං ගාවත් තියෙනවානේ. ඇත්තද? මට පුළුවන් ඔයගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. මටත් පුළුවන් ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඉතින් හරි ෂෝක්නේ. අපි දෙන්න කසාද බැඳලා එකට ජීවත් වෙමුකෝ. ඒතර ඔයාගේ ප්‍රශ්න වලට මම උත්තර දෙන්නම් මගේ ප්‍රශ්න වලට ඔයා උත්තර දෙන්න. අන්තිමට මේ කළා තියෙන්නේ පින්වතුනි ලෙඩ්ඩු දෙන්නෙක් එකට එකතු වෙලා මේ ස්පිරිතාලේ මේ ලෙඩාට බෙහෙත් යවනවා මේ ස්පිරිතාලේ මේ ලෙඩාට බෙහෙත් යවනවා නෙමෙයිද? කොයි අරහතුන් වහන්සේද පින්වතුනි ගිහිල්ලා විවාහ වෙන්න හැව්වේ? අනේ මං වයසට ගියොත් කවුද මාව බලාගන්නේ කියලා? අනේ මට කන්න ටිකක් නොලැබෙච්ච දවසට කවුද මාව බලාගන්නේ කියලා? කොයි අරිහත් භික්ෂුණීන් වහන්සේද ගියේ අනේ කවුද මාව බලාගන්නේ මං වයසට ගියාම කියලා? පින්වතුනි තමන් මොකක් හරි දෙයක් වටිනවා කියලා හිතාගත්තොත් අන්න ඒ දේ පැවැත්ම උදෙසා අන්න ඒ දේ ආරක්ෂා කර ගැනීම සඳහා කාගෙන් හරි කමක් නැහැ තමන් පිළිසරණක් හොයන වැඩ පිළිවෙලක් තමයි අපි සීල දෙනා කරගෙන යන්නේ. බලන් ගියාම පුදුම ආත්මාර්ථකාමී පිරිසක් ඔබ. ඔබට මම මේ බයිනවද? නැහැ. ඉතින් පින්වතුනි මමත් ඔච්චරම තමයි. මේ අපි සීල දෙනාගේ යථාර්ථය හොඳට හොයලා බලමු. අපේ මනස ක්‍රියාත්මක කරන දහම කියන්නේ මොකද්ද? අපිව තේරුම් ගන්න තියෙන ක්‍රමවේදයක්. මේ දහම තුලින් ගොඩක් වෙලාවට මිනිස්සු තේරුම් ගන්න උත්සාහ කරන්නේ එළියේ ඉන්න ලෝකේ. ඇයි තමන් ගැන හොයන්නේ කවදද ඒකට? හැමදාම ඔබ කරේ පින්දුනි ජනේලයක් ගාවට ගිහිල්ලා ඇඟිල්ල දික් කරන උඹේ වැරද්ද කියලා. ඇයි ඔය ඇඟිල්ල උස්සන් ගිහිල්ලා කණ්ණාඩියක් ගාවට දික් කරන්නේ නැති උඹේ වැරද්ද කියලා. එදාට පින්දුනි ඔබ හැදෙනවානේ. ඔබ හැදිච්ච දවසට ආයේ කවුරුවත් පස්සේ ගිහිල්ලා ඔබ හොයන්නේ නැහැ නේ ඔබ සතුටින් තියන්න කියලා. පින්දුනි ඔන්න ඔය හින්දා නෙමෙයිද අර මංගාවට ආව දෙන්නේ තරුණ යුවලක් නොබෝ කාලෙකින් විවාහ වීම සඳහා. ඉතින් මං ඒ දෙන්නට කිව්වේ නෑ විවාහ වෙන්න එපා කියලා. ඇයි මං පෞල් සැලසුම් ඒකකින් නෙමෙයිනේ ඇවිල්ලා ඉන්නේ. මං ආවේ තථාගතයන් වහන්සේගේ දහම දෙන්න. මං ඒ දෙන්නට තේරුම් කරලා දුන්නේ පින්දුනි මේ විවාහය කියන්නේත් කොටින්ම හේතු වල ඵල. හේතු රාශියක් එකතු වෙච්ච තැන ඵලයක් විද්‍යාමාන වෙනවා. ඔබට පිළීම් රාශියක් තියෙනවා. මේ මහා පිළීම් ගොඩක් තියෙනවා. ඔන්න ඔය පිළීම් වලට පිළියම් ඔබ හොයනවා. ඔබ ඔය පිළීම් වලට පිළියම් හොයනවා කවුරු තුලින්ද? තව පුද්ගලයෙක් තුලින්. සමාජයේ කියන පද්ධතිය තුල ඔබට ඔය පිළීම් වලට පිළියම් හොයන්න ක්‍රමවේදයක් ඔළුවට දීලා තියෙනවා. එතනින් එහාට ඔබ පිළීම් වලට පිළියම් හොයන්න ගියොත් එම ඔබ අරන් හිරේ දානවා. ඔන්න ඔය පද්ධතියට කියනවා විවාහය කියලා. කසාදය කියලා. එතකොට පින්වතුනි ඔන්න ඔය පිළීම් වලට කරන පිළීමක් විදිහට මේ දෙන්න එකතු වෙනවා. එහෙනම් ඒ යුවලට මම කිව්වේ පින්වතුනි ඔබේ වෙඩින් ෆොටෝ එක ඔබ හොඳට ගහ ගන්න ඔබේ ගෙදර. හැබැයි වෙඩින් ෆොටෝ එකේ එහා පැත්තේ තව රාමු කළා පත්‍රිකාවක් ගහ ගන්න. තව ෆොටෝ එකක් ගහ ගන්න. ඔන්න ඔය ෆොටෝ එකේ ලියලා තියන්න අපි දෙන්න එකතු වුණේ ඇයි කියලා. මම මෙයාට කැමති වුණේ ඇයි? මෙයා ප්‍රිය වචන කතා කරන හින්දා. මම මෙයාට කැමති වුණේ ඇයි? මෙයා හොඳ යාළුවෝ පිරිසක් ඇසුරු කරගෙන ඉන්න හින්දා. මම මෙයාට කැමති වුණේ ඇයි? මෙයා සුරාවට සූදුවට කැමති නැති හින්දා. මම මෙයාට කැමති වුණේ ඇයි? මෙයා මාත් එක්ක කතා බස් කරලා මගේ ආරක්ෂාවට ඉන්නවා හැමදාම. හවස 5ට වැඩ ඉවරච්ච ගමන් ගෙදර දුවගෙන යනවා මාත් එක්ක ඉන්න හින්දා. පින්දුනි ඔය ටික ලැබෙන්නේ නැතිකොට දැන් මේ දෙන්නට මොකද වෙන්නේ? ඕන තරම් ඔබ අහලා නැද්ද? දෙන්නෙක් විවාහ වෙනවා. දරුවෝ හදාගන්න බෑ කියලා මේ දෙන්න වෙන් වෙලා යනවා. අහලා නැද්ද ඕන තරම්?
ඕන තරම් තියෙනවනේ පින්වතුනි. ඉතින් ඔබ ආදරය කරන්නේ ඒ මනුස්සයාට නම් ඒ මනුස්සයාට දරුවෙක් හිටියත් නැත්තත් මොකෝ ඒ මනුස්සයාට නම් ආදරය කරන්නේ. ඒ මනුස්සයාට දරුවෝ හදාගන්න බෑ කියලා කියන්නේ මොකද්ද? මොකද්ද එතන තියෙන ප්‍රශ්නේ? තමන්ගේ හිතේ ඉන්න මනුස්සයාට නම් දරුවෝ හදන්න පුළුවන්. තමන්ගේ හිතේ ඉන්න මනුස්සයා නම් බොහොම ප්‍රිය වචන කතා කරන්නේ. තමන්ගේ හිතේ ඉන්න මනුස්සයා නම් පින්වතුනි සුරාවට සූදුවට යන්නේ නැහැ. මේ තමන් ගෙදර ගෙනාපු මනුස්සයා නම් එහෙම නැහැ. වෙඩින් එක දවසේ බොහොම ලස්සනට කියුටෙක්ස් ටික දාලා ලිප්ස්ටික් ටික දාලා හොඳට කොණ්ඩේ ෆර්ම් කරලා අරව කරලා මේව කරලා ලස්සනට ඉන්නවා. ඕක කොච්චර කාල ඔහොම තියනවද ගෙදර එක්කන් ආවට පස්සේ? ඕන්නම් දවස් දෙකක් සතියක් මුල් කාලේ ඔබට මතක ඇතිනේ පින්වතුනි. ඉතින් අපිත් ඔතන හිටියානේ. අපි දන්නවනේ රංගේ ඕකේ. මුල් කාලේ ඔබට හොඳට මතක ඇතිනේ. මහත්තයා රස්සාවට ගියාට පස්සේ යන ගමනුත් කෝල් එකක් දෙනවා. බබියෝ අදන් ගියාද ඔෆිස් එකට? ට්‍රැෆික් එකේද? පරිස්සමෙන් යන්න හොඳේ. ඊට පස්සේ ලන්ච් බ්‍රේක් එක වෙලාවේ බබි මං වගේ කෑම එක දැම්ම බෑග් එකට කන්න එක හොඳේ. මං ගෑරුප්පුකුත් දාලා තියෙන එකෙන් හොඳට ඇන කන්න ඕක හොඳේ. අල්ලපු අත්තට ගිහිල්ලා කරන්න තියෙන දස අකුසලේම කරනවා එහා පැත්තට ගිහිල්ලා. අන්න එතකොට කාමයේ වරදව හැසිරෙනවා. අන්න එතකොට බොරු කියනවා. අන්න එතකොට කේලම් කියනවා. තව එකෙක්ගේ පවුලක් කඩා වැටුණත් කමක් නැහැ මට අවශ්‍ය දේ මට ලැබෙනවා නේද? මේ යථා ස්වභාවය තේරුම් ගන්න පින්වතුනි මේ ටික ඔබට කියන්නේ ඔබ ගාව එන්න එක්කෙනා ඔබ අවිශ්වාස කරන්න කියන එක නෙමෙයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. තමන් ගැන බලා ගන්න කියලායි මම මේ කියන්න උත්සාහ කරන්නේ. තථාගතයන් වහන්සේ එදා දේශනා කරා තමන්ට තමන් හැර වෙන කාගේවත් පිළිසරණක් නැහැ කියලා. අත්තා යත්තනෝ නාතෝ කෝයිනාතෝ පරෝසියා තමන්ට තමන්ටවත් නැති එකේ තව කවුද ඉන්නේ? අත්ත දීපා විහරත. දැක්කනේ? ඉතින් බුදුහාමුදුරුවෝ ওই ටික දැකලානේ පිටින් ඔබට දේශනා කරේ. මම ඔබට කියන්න හදන පිටින් ඔබ සතුට හොයාගෙන යන ක්‍රමවේදය තුල තියෙන වැරද්ද. ඇයි ඔබට තාම සතුටින් ඉන්න බැරි වුනේ කියලා. ඔබ හැමදාම සතුට හෙව්වේ තව කෙනෙක් තුලින්. තව දෙයක් තුලින්. තව සංසිද්ධියක් තුලින්. ඔබ කැමති අද වහින්නේ නැතිකොට. තව කෙනෙක් කැමති වහිනවට. ඉතින් වහිනකොට කෙනෙක් සතුට වෙනවා තව කෙනෙක් දුක් වෙනවා. බලන්න පිටින් ඔබ නිසියක් පනව ගත්තොත් මේ ලෝකේ ඔබ මේ ලෝකේ කැමැත්තක් පනව ගත්තොත් බලාපොරොත්තුවක් ඇති කරගත්තොත් ඔබට ඒ කාන්තෙම පිළීම කියන දේ උරුම වෙනවාමයි. හොඳට කල්පනා කරලා බලන්න පින්වතුනි මේ ලෝකේ සතුට කියලා ඔබ හෙව්වේ ආස්වාදේ නේද? මොකක්ද දැන් ඔය ආස්වාදේ කියන්නේ? දැන් මේ සීලිං එකේ තියෙන සීලිං ෆෑන් ටික කරකිනව නේද? ඔබේ ඇඟට හොඳට මේකේ හුළඟක් වදින හින්දා ඔබට හරි ආස්වාදයි. එළියේ ඉන්න පිරිසට එච්චර ආස්වාදයක් නැහැ. ඒගොල්ලන්ට ෆෑන් එක නැහැනේ. දැන් පිටින් ඔබ මේ ශාලාව ඇතුළේ වාඩිලා ඉඳලා හදිස්සියවත් කරන්ට් එක ගියොත් දැන් මොකද වෙන්නේ? දැන් ෆෑන් එක කරකරගෙන නවතිනවා. ඊට පස්සේ ඔබට ඉහෙන් කණෙන් දාඩිය දාන්න පටන් ගන්නවා. රස්නෙන් ඉන්න ඔබට ෆෑන් එක හරි ආස්වාද ජනකයි. මීට වඩා හොඳ නැද AC එකක් තිබ්බනම්? තවත් ආස්වාදයි නේද? පින්වතුනි අපේ මම එංගලන්තේ හිටපු කාලේ එහෙ නෑ AC. ගෙවල් වල හයි කරන්නේ හීටර්ස්. ඇයි හීටර්ස් හයි කරන්නේ? රත් කරන්න. ඒ සීතලයිනේ කොහොමද? රත් කරන්න හයි කරනවා හීටර් එකක්. මේ හයි කරනවා AC ෆෑන්. ඉතින් පින්වතුනි හීටර් එකකින් නම් ආස්වාදේ ලැබෙන්නේ. එහෙම නැත්නම් ෆෑන් එකකින් AC එකකින් නම් ආස්වාදේ ලැබෙන්නේ. මේ ලෝකේ හැම ගෙදරම ගහන්න ඕනේ ෆෑන් එකයි AC එකයි නේද? ඇයි සමහර රටවල් වල AC හීටර් එකක් ගහන්නේ? ඇයි සමහර රටවල AC එකක් ගහන්නේ? අනිත් රටවල ගහන්නේ නැතුව. ඔබ හිතනවා නම් පින්වතුනි මේ වස්තුව තුල ආස්වාදේ තියෙන්නේ කියලා පින්වතුනි හොඳට හිතලා බලන්න ඇත්තද ඔබට මේ දැනෙන හැඟීම කියලා. පින්වතුනි ඔබ මේ ආස්වාදයක් කියලා දෙයක් ඔබට දැනෙන්නේ හුදෙක්ම පිළීමෙන් නිදහස් වෙන මොහොතක විතරයි. තව ටිකක් මේක විග්‍රහ කරගමු. මතක් කරගන්න ඔබ අන්තිමට පාටි එකකට ගිහපු දවස. වෙඩින් එකකට ගිහපු දවස මතක ඇතිනේ. හොඳ ලස්සනට ඇඳගෙන ෂර්ට් එකක් කලිසමක් දාලා නැත්නම් අලුත් සාරි එකක් දාලා ගිහපු දවස මතක ඇතිනේ.
ඔන්න පිංගුතුනි ඉතින් මගුල් ගෙදර චාරිත්‍ර වාර ටික හරි වාරිත්‍ර ටික හරි දැන් ඉතින් කෑම කන වෙලාව. දැන් ඔබට යකෙක් කන්න බඩගිනි. ඇයි බලාගෙන හිටිය අර ගොල්ලෝගේ ෆොටෝ ෂූට් එක මොනා කරනවද දන්නේ නැහැ. අහරි වෙලා මිරිත්තනවා මෙහෙම බලන් මිරිත්තනවා අහරි ෆොටෝ ගන්නවා මෙහෙ ෆොටෝ ගන්නවා මේක ඉවරයක් වෙන සිද්ධියක් නෙමෙයි. කොහොම හරි පැය 3 4 5 එතන ගත කරලා දැන් ඉතින් කෑම කන වෙලාව. අන්න ඉතින් ඔබට ඔබේ අතට පිඟානකුත් දුන්නා. දැන් ඉතින් මීටර 10ක් විතර දිගයි මේ පොලිම කොහොම හරි කමක් නැහැ මෙතන හිටන් ඉන්නවා. ඉතින් ඔය පොලිම ඉවරනකම්. අන්න දැන් ඔබට අවස්ථාවේදී දැන් අර කෑම වල සුවඳක් එනවනේ දැන් ඔබට. දැන් ඉතින් ඉන්න බෑ. බඩේ පණුව බොක්සින් ගහන තත්ත්වෙට දැන් ඇවිල්ලා තියෙන්නේ. කොයි වෙලාවෙද මට අර ෆ්‍රයිඩ් රයිස් එක බෙදා ගන්න පුළුවන් කියන දැන් ඔබ බලාගෙන ඉන්නේ අතේ පිඟාන තියාගෙන. ඉතින් පොඩ ඉස්සරහට ගිහලා දැන් ඔබට බෙදා ගන්න වෙලාව හරි. යකෙක් කන්න බඩගින හින්දා පිඟුතුනි යකෙක් කන තරමට ඔබ පිඟානට බෙදා ගන්නවා බත් ටික. බතුත් දා ගන්නවා හැඳි 5ක් විතර. ෆ්‍රයිඩ් රයිස්. සුදු බතුත් දා ගන්නවා හැඳි 5ක් විතර. පරිප්පු මාළුවක් දා ගන්නවා හැඳි 5ක් විතර. කුකුල් මස් එකක් දා ගන්නවා හැඳි 5ක් විතර. තියෙන ඔක්කොම ටික දාගෙන ඇවිල්ලා දැන් ඉතින් වාඩි වෙලා දෙන්නම් බැටේ කියලා වාඩි වෙනවා දැන් පිඟානත් එක්ක. දැන් මේ බෙදාගත්තේ තමන්ගේ බඩට අවශ්‍ය තරමට නැත්නම් හිතට අවශ්‍ය තරමට. හිතට අවශ්‍ය තරමට. තමන්ගේ බඩ කියනවා අද නම් දෙමු පුතේ කියලා. ඔන්න පන්තිපති පටන් ගත්ත දැන් කන්න. පළවෙනි අත ටක් ගාලා අනාගත්ත නැත්නම් හැඳි ගෑරුප්පිනේ ඔබ කොළඹ පිරිසන්නේ පිටින් ඔබ අතින් කන්නේ නැහැ නේද අපි වගේ. ඔබ කන්නේ හැඳි ගෑරුප්පේ. සෝරි. හැඳි ගෑරුප්පෙන් දැන් මේක අනාගෙන සලම් බලන් ගාලා දැන් මේක දැන් දාගත්ත කටට. පළවෙනි කට ගියා පින්දුනේ මේකේ ලුණු රස වැඩිද ඇඹුල් රස වැඩිද තිතර ඒ එකක්වත් දන්නේ නැහැ. ඇයි? හොඳටම බඩගිනි වෙලා ඉන්නේ දැන්. දුස් ගාලා ගියා බඩ ඇතුළට. පැයට කිලෝමීටර් 200 ක විතර වේගෙන් මේක බඩ ඇතුළට ගියා. ඊළඟ කට යනවා 180ක විතර වේගයකින්. ඊළඟ කට යනවා 150ක විතර වේගයකින්. දැන් කටවල් 10ක් 15ක් විතර ගියාට පස්සේ දැන් පොඩ්ඩක් නවත්තලා එහා පැත්තේ එකයි ගහනවා මේක ටිකක් ලුණු රස වැඩි වගේ නේද? කවුද දන්නේ මේක හැදුවේ? ඉතින් මෙච්චර ඔබට ඕක දැනුන්නේ නැහැ නේ පින්වතුනි. ඊට පස්සේ දැන් උන්න කාගෙන යනවා පින්වතුනි දැන් පිඟානෙන් භාගයක් ඉතුරුයි. හොඳටම දැන් බඩ පිරලා තියෙනවා. ඒ මදියර කියනවා අර වටලප්පන් එකත් පොඩ්ඩක් ගිහිල්ලා අපි අනුදැන වදානමු නේද කියලා. දැන් වටලප්පන් එක බෙදා ගන්නත් යන්න ඕනේ තව චුට්ටකින්. හැබැයි දැන් පිඟානෙන් දැන් භාගයක් ඉතුරුයි තව භාගයක් තියෙනවා කන්න. දැන් ඉතුරු ටික කන්නේ ඇයි? බෙදාගත්ත හින්දා නෙමෙයිද? එහා පැත්තේ මිනිස්සයා බලන් ඉන්න හින්දා නෙමෙයිද? පොඩි කාලේ ඔබට මතකද පින්වතුනි පළවෙනිට යනවා ඉන්දියාප්ප ටික බෙදා ගන්න. ඉන්දියාප්ප ටිකයි කිරි හොදි ටිකයි පොල් සම්බල් ටික බෙදාගෙන එනවා. ඉන්දියාප්ප 50ක් විතර බෙදාගෙන එනවා පිඟානේ කන්න කියලා වාඩි වුණා. 10ක් කෑවට පස්සේ ඉතුරු ටික කා ගන්න බෑ. දැන් තාත්තා එනවා පොල්ලක් අරගෙන බෙදාගත්තා නම් කාපන්. දැන් ඒ හින්දා නෙමෙයිද කන්නේ? පින්වතුනි ඇයි ඉතින් එහෙනම් ඉන්දියාප්ප තුලින් නම් ඔබට ආශාදයක් ගන්න පුළුවන්. මේ ෆ්‍රයිඩ් රයිස් එකෙන් නම් ඔබට ආශාද ගන්න පුළුවන්. එහෙනම් ඉතින් ෆ්‍රයිඩ් රයිස් ටොන් එකක් වුණත් ඔබට කාලා ආශාදේ ගන්න පුළුවන් වෙන්න එපා පින්වතුනි. ඉන්දියාප්ප 50ක් නෙමෙයි 500ක් වුණත් කාලා ඔබට ආශාදයක් ගන්න පුළුවන් වෙන්න එපා. ඔබට තේරෙනව නේද පින්වතුනි? ඔබට පළවෙනි ඉන්දියාප්පේ සුරුස් ගාලා බඩ ඇතුළට ගියේ ඇයි? මහා බඩගින්නක හිටපු හින්දා. බඩගින්න කියන දේ පින්වතුනි එක අක්ෂයකත් ආහාරය කියන දේ තව අක්ෂයකත් ඇන්දොත් පින්වතුනි ප්‍රස්ථාරයක්. නැත්නම් ආස්වාදය කියන දේ ඇන්දොත් තව ප්‍රස්ථාරයක්. ඒක අක්ෂයක ඉඳලා ප්‍රස්ථාරයක් ඇන්දොත් බඩගින්න අඩු වෙන්න මොකද උනේ? ආහාරයෙන් ගන්න පුළුවන් ආස්වාදය අඩු වීගෙන ගියා. බුෆේ රෙස්ටොරන්ට් වලින් ගිහලා කාපු කට්ටිය ඉන්නවද මෙතන? එයා කාලා ඉතින් ඉතින් ඔබ බුෆේ වලට ගිහිල්ලා අර කැමති ඕන තරම් කන්න තියෙන්නේ. ඉතින් අපිත් ගියා ඔයාලට. යුනිවර්සිටි ගිහපු කාලේ හැම කොල්ලොත් එක්ක එකතු වෙලා යාළුවෝ සෙට් එකත් එක්ක යනවා බුෆේ රෙස්ටොරන්ට් එකට. හැබැයි පිටින් අද හවසට නම් බුෆේ එකට යන්නේ දවස් 3ක් විතර කන්න නැතුව යන්නේ. හොඳට බඩගින්න දැනෙනකන් ඉන්නවා. ඇයි? හොඳට ගිහිල්ලා මේක දෙසා බලන්න බෑ දැන්. බඩ පැලෙන්න කන්නම් කියන්නේ ඇයි? ඇති වෙන්න කන්න පුළුවන් නේ. ඉතින් යනවා. පළවෙනි වටේ ගිහිල්ලා බෙදන් එනවා වාඩි වෙනවා පළවෙනි පිඟාන කනවා. දෙවෙනි වටේත් ගිහිල්ලා බෙදන් එනවා අර වගේම පිඟාන ඒ තරමටම බෙදන් එනවා. දැන් මේක කා ගන්න බෑ. හැබැයි හිතන් ඉන්නේ මොකද්ද? මේ ආහාරය තුල තමයි ආස්වාදය තියෙන්නේ කියලා. තව උදාහරණයක් දෙන්නම්. මෙතන අම්මලා ඉන්න ඕනේ ගොඩක්. පින්වතුනි ඔබ shopping යනකොට කඩේ යද්දි බඩු ගේන්න.
ඔබේ අතට ඔබේ පුතා දෙනවා නැත්නම් ඔබේ ගෙදර දරුවෝ දෙනවා මලු දෙකක්. මෙන්න මේ මලු දෙකක්. මෙන්න අද ගෙදරට ඕනේ බඩු ටික. පෝල් ගෙඩි 2යි, සීනි කිලෝ 1යි, පරිප්පු 500යි, කරවල 500යි, අරක මේකයි, මෙක්ක මේකයි ආදී වශයෙන් ඔබට දෙනවා බඩු ලිස්ට් එකක්. දැන් මේ බඩු ලිස්ට් එකත් අරගෙන ඔබ යනවා කඩේ. ඉතින් ඒක පළවෙනි කඩේ යනවා ඒක මල්ලක් පිරුණා. දෙවෙනි කඩේ යනවා ඊළඟ මල්ලක් පිරුණා. තුන්වෙනි කඩේ යනවා පිල්ලා ඊටත් වඩා ආයෙත් තවත් දාගන්න. දැන් දාලා පින්දුනේ මේ දැන් බෑග් දෙක යන්තම් දැන් මේ කැඩෙන්නේ නැතුව ඔබේ ඇඟිලි කුරුවල එල්ලිලා තියෙන්නේ. ඔබ අඩි 5ක් ඉස්සරහට ඇවිද්දාට පස්සේ ආයෙ පොඩ්ඩක් තියෙනවා බිමින්. ඇයි මේ? දැන් ඇඟිලි දෙකට හොඳට දැන් හොඳ ගණන් දැන් මේ බෑග් දෙක උස්සන් ඉඳලා. දැන් කොහොම හරි පින්දුනේ දැන් ඉතින් බඩු ටික ගත්තනේ ඔබ මග දාලා එන්න බෑනේ. ඉතින් මේ ටික අත උස්සගෙන කොහොම හරි අමාරුවෙන් හරි බයනවා ගෙදර. එනකොට හොඳ ගිනි කාස්ට ආවේ. ගෙදර ඇවිල්ලා කුස්සියට ඇතුල් වෙච්ච ගමන් ඔබ මේ බෑග් දෙක පැත්තකින් ඉඳලා යන්තම් හම්මෝ ඇති යන්තම් නිවන් දැක්කා වගේ කියලා කියනවා. කියන්නේ නැද්ද? කියනවා. දැන් ඔබට හරි ආශාවයක් දැනෙන්නේ නේද මේ බෑග් දෙක අතින් තිබ්බ ගමන් බිම? ඔය ආශාවය ඔබට ආයෙ ගන්න ඔබ මොකද්ද කරන්න ඕනේ? ආයෙත් බෑග් දෙකක් අරගෙන ආයෙ පාරක් කඩේ යන්න. ඉතින් පිටින් ඔබ කඩේ යන්න කලින් ඔය ආශාවය ඔබට තිබෙන්නේ නැහනේ. හරි මං ඔබට මේ අවස්ථාවේ දැනෙන ආශාවයක් ගැන කියන්නම්කෝ. දේශනාව පටන් ගන්නකොට කීප දෙනෙක් හිටියා කකුල් දෙක නවාගෙන. තව කට්ටියක් හිටියා කකුල් දෙක දිග අරගෙන. තව කට්ටියක් හිටියා වාඩි වෙලා. තව කට්ටියක් හිටියා හිටගෙන. දැන් කකුල් දිග අරගෙන හිටපු කට්ටිය දැන් කකුල් අකුලගෙන ඉන්නවා. කකුල් අකුලගෙන හිටපු කට්ටිය කකුල් දිග අරගෙන ඉන්නවා. වාඩිලා හිටපු කට්ටිය නැගිටලා හිටනවා. නැගිටලා හිටපු කට්ටිය දැන් වාඩිලා ඉන්නවා. පින්වතුනි කකුල් දිග හැරගෙන ඉන්න එක නම් ආශාවාද ජනක. එහෙනම් ඉතින් පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඉවරන වෙලාව වෙනකන් හැමෝම කකුල් දිග හැරගෙනම ඉන්න බෑ. එහෙම වෙන්නේ නැහනේ. කකුල් අකුලගෙන ඔබ වාඩිලා ඉඳලා විනාඩි 10ක් 15ක් 20ක් යද්දි පින්වතුනි ඔබේ තට්ටන් දෙකට දැන් හොඳ ගණන්. කකුල් දෙක හිරි වැටිගෙන එතකොට මොකද කරන්නේ? කකුල් දෙක දිග හරිනවා. කකුල් දෙක දිග හැරපු ගමන් Tamanට දැනෙන ආශාවාදය කොයි වගේද? මහා සනීපයක් දැනෙනව නේද ඒ වෙලාවට? ඒ සනීපේ හැමදාටම තියෙනවද එතනින් පස්සේ? නෑ. වාඩිලා ඉන්නකොට ටික වෙලාවක් ගියාට පස්සේ දැන් නම් පොඩ්ඩක් නැගිටලා පොඩ්ඩක් වෝක් එකක් ගියා නම් හොඳයි කියලා හිතෙනවා. ඇයි ඒ? පින්දුනේ පිළීමකට ඔබ පිළියම් කරනවා. පින්දුනේ එහෙනම් මේ ආශාවාදය කියලා කියන්නේ තනිකර පිළීමකට කරන පිළියමක්. තව උදාහරණයක් මම මේක ඔබට හොඳට තේරෙන ගමන් මම ඔබට උදාහරණ දෙන්නම්. ඔබ හිතන්න ඔබ එළියට ගියා කියලා shopping කරන්න. එළියට පහළියට ගිහලා දැන් ගෙදර එනවා. හොඳ ගානට තිබහයි. මොකද කරන්නේ? ගෙදර ආපු ගමන් ෆ්‍රිජ් එක ඇල්ලලා කූල් වතුර බෝතලේ අරගෙන. අරගේ මූඩිය ඇල්ලලා ගුරුස් ගාලා මේ වතුර බෝතලේ බීගෙන යනවා. කාත් එක්ක කතා කරන්නවත් නැහැ. මේක හොඳට බීගෙන යනවා. මොකද ඒ වෙලාවට ඔබට මහා ආශාවාදයක් දැනෙනවා මේ කූල් වතුර එකක් බොන්න හම්බුණා කියලා. ඉතින් පිටින් ඔබ ඔය ආශාවාදය ඔබට හම්බෙන්නේ නැහැ නේ ඔබ නිකන් ගෙදර හිටියා කියලා. ඔබ පිළීමට පත් වෙච්ච හින්දානේ මේ කූල් වතුර එක බීපු නිසා ඔබට ආශාවාදයක් දැනුනේ. ඔබට තේරෙනවද මම මේ කියන කාරණාව? පිළීමකින් නිදහස් වෙනකොට නේද පිටින් ඔබට ආශාවාදයක් දැනෙන්නේ. එහෙනම් ඔබ හිතන් ඉන්නවනම් මේ එළියේ තියෙන වස්තු වල මේ කූල් වතුර වීදුරුවේ තමයි මේ ආශාවාදය තියෙන්නේ කියලා. මේ AC එකේ ෆෑන් එකේ නැත්නම් හීටර් එකේ තමයි මේ ආශාවාදය තියෙන්නේ කියලා. එහෙනම් ඔබට වැරදිලා නේද? ඔබ හිතනවා නම් පින්වතුනි කෑම කාලා මට ආශාවාදයක් විඳින්න පුළුවන් කියලා. ඔබ බඩගින්නට පත් වෙලා ඉන්න ඕනේ නේද ඉස්සෙල්ලම? එහෙමනම් අද කෑම කාලා ඔබ ආශාවාදයක් විඳිනනම් ඔය ආශාවාදේ හෙට ගන්න ඕන නම් මොකද කරන්න ඕනේ? හෙටත් ඔබ බඩගින්න ඉන්න ඕනේ නේද? ඔබ මොකක් හරි දඟ වැඩක් කරාම තාත්තා ඔබට අයිනෝ පොල් ටොක්කක් ඔලු ගෙඩියේ හිල් වෙලා යනවා. ඒ වෙලාවේ අම්මා ගාවට දුවන් ගියාම අම්මා හොඳට තෙල් ටිකක් ගාලා ඔලුව අත ගන්නවා. එතකොට හරි සනීපයි. ඔබ අම්මට කිව්වොත් "ෂාෝක නම් හරි සනීපයි. මේ ආයෙ පාරක් මේක විඳින්න මම මොකද කරන්න ඕනේ?" ආයෙ පාරක් තාත්තා ගාවට ගිහිල්ලා හොඳ පොල් ටොක්කක් කාගෙන ආව නම් හරි. කොටින්ම කියනවා නම් පින්තුනේ ඔබට ආශාවාදයක් කරන්න කවුරු ගාවටවත් දුවන් යන්න ඕනේ නැහැ. තෙල් බෝතලයක් අතට ගන්න, දෙකේ පොල්ලක් අනිත් අතට ගන්න, Tamanට තලා ගන්න, ඊට පස්සේ තෙල් ටිකක් ගා ගන්න. අන්න ඔබට සතුටින් ඉන්න පුළුවන් ලේසිම ක්‍රමයක් මම දැන් ඔබට කියලා දුන්නා. පින්තුනේ මේ මෙච්චරයි ඔබ කරන්නේ සතුටින් ඉඳීම සඳහා. ඕකයි ඔබට සතුටින් ඉන්න බැරි. ඒකයි ඔබ අද සතුටින් ඉන්න උත්සාහ කරන්නේ.
හැමදාම ඔබ වලකට පැනලා වලෙන් එළියට එන්න උත්සාහ කරනවා. වලෙන් ආපු ගමන් කියනවා ආශ්වාදයි. ඊට පස්සේ මොකද කරන්නේ? ආයෙ බයිනවා වලට. තවත් අත්දැකීමක් මම ඔබට කියන්නම්කෝ ඔබේ ජීවිතය තුළින්ම. මේ ආයෙ තව එක එක උදාහරණ 100ක් හරි කමක් නැහැ. දදා ඔබට කියන්න පිටින් ඔබට මේක හොඳට තේරුම් ගන්න. එතකොට ඔබට තේරෙයි හත් දෙයියනේ මොකද්ද මම මේ ජීවත් වෙනවා කියලා කරන්නේ කියලා. ඊට පස්සේ මම ඔබ තා චුට්ටක් ඉස්සරහට අරන් යන්නම් පිටින් මේ පංචස්කන්ධය ගැන ඔබට පොඩි විග්‍රහයක් කරලා දෙන්න. මොකද මෙතන මට සමහර මූණු මම ඊට කලින් දැකලා තියෙනවා මම මතක විදිහට. ඒ කියන්නේ බලහන පිරිසක්. රුත් මෙතන ඉන්නවා. ඒ පිරිසට සමහර මේ කියන සමහර කරුණු කාරණා මූලික කරුණු කාරණා ඔබ මේ ටික අවබෝධ කරගෙන ඉන්න පිරිසක්. ඒ කට්ටියට සෙතක් කරන්න එපා අපි. ඒ වගේම ඔබ පළවෙනි වතාවට ඇහුවත් කමක් නැහැ. මේ ටික ඔබ තව චුට්ටක් ඉස්සරහට ඔබට තේරෙයි පිටින් මොකද්ද මම මේ කියන්නේ කියලා. එතකොට ඔබට තේරෙයි මන්තරම් පිස්සෙක් මේ මුළු ලෝකෙම නැහැ කියලා. කවුරු ගැනද මම මේ කියන්නේ? මං ගැන. තමන් අත දික් කරගෙන තමන්ගේ පපුවට තියාගන්න කියන්නේ මේ මං ගැනයි මේ කියන්නේ කියලා. ඔබට තව ටිකකින් මේ ටික තේරෙයි. ඔය පිස්සුව හොඳ කරගන්න තමයි පින්විතනි මම උදේ රෑ දවල් බලන්නේ නැතුව මෙර වෙහෙස මාංශ ගන්න. ඔබ කැමති නැද්ද පිස්සුවක් තියෙනවා කියලා දැනගෙන ඔබ හොඳ කරගන්න? ඔබට පිස්සුව ඇදලා තියෙනවා ඔබ කැමතිද පිස්සුවෙන් ඉන්න? නෑනේ. හරි. අපි ඔන්න යනවා චිත්‍රපටියක් බලන්න. චිත්‍රපටි බලන්න කැමති නේද කට්ටිය? බලලා තියෙනවනේ හැමෝම චිත්‍රපටි. හරි. පින්විතනි මමත් ගිහි කාලේ හරිය කැමති චිත්‍රපටි බලන්න. රට හිටපු කාලේ පින්විතනි එහි ක්‍රමවේදය තමයි වීකෙන්ඩ් එක ආවට පස්සේ එක්ක තමන් බොන එකෙක් වෙන්න ඕනේ ඊට පස්සේ බොනෙවුන් එක එළියට යනවා. බොන්නේ නැත්තම් මොකද කරන්නේ? ගෙදරටලා පාඩුවේ වැඩක් බලාගෙන ඉන්නවා. ඔය දෙකෙන් එකක් තමයි වෙන්නේ. ඉතින් අපේ ගෙදර මමයි ගිහි කාලේ බිරිඳයි අපි සුරාවට සූදුවට පුරුදු වෙලා හිටියේ නැහැ. ඒ නිසා අපි මොකද කරන්නේ? ගෙදරටලා මොන හරි කැම එකක් ගෙන්නගෙන හරි ගෙදර ටිකක් උයාගෙන හරි ටීවී එක දාගෙන ෆිල්ම් එකෙන් පස්සේ ෆිල්ම් බලනවා. මේ බණ අහන්න කලින් මේ ධර්මය අවබෝධ වෙන්න කලින්. දැන් තමයි තේරෙන්නේ මොන තරම් විකාරයක්ද ඒ කරේ කියලා. හැබැයි මං කියව පළේට විශ්වාස කරන්න එපා. තමන්ගේ ජීවිතේට දාලා බලන්න. දැන් පිටින් පොඩ්ඩක් කල්පනා කරලා බලමු කොහොමද කෙනෙක් ෆිල්ම් එකක් බලලා ඒකෙන් සතුටු වෙන්නේ කියලා. ෆිල්ම් එක පටන් ගනින්දින් පිටින් ඔබට පෙන්නන ඔබ කැමතිම නළුවෙක්. කැමතිම නළුවෙක් නමක් කියන්න බෑ. ශාරුක් ખાන්. විජේ කුමාරතුංග. හරි. මේ අම්මා කැමති විජේ කුමාරතුංගට. හැමෝම මේ අම්මා විජේ කුමාරතුංග. හරි. ජීවන් කුමාරතුංග ගැන අහන්න එපා. මේ අම්මා විජේ කුමාරතුංග විතරයි. ඔන්න විජේ කුමාරතුංගට කැමති කට්ටියට විජේ කුමාරතුංගගේ ෆිල්ම් බලන්න යනවා. ශාරුක් ખાන්ට කැමති කට්ටිය ශාරුක් ખાන්ගේ ෆිල්ම් බලන්න යනවා. ජුහි චවුලට කැමති කට්ටිය ජුහි චවුලගේ ෆිල්ම් බලන්න යනවා. ආදී වශයෙන් තමන් කැමති කාටද අන්න ඒ කෙනාගේ ෆිල්ම් එකක් බලන්න යනවා. ඊට ඉතින් ඒකට පිටින් පෝස්ටර් එක ගහලා කාවද මුලින්ම ඉස්සරහට දාන්න. තමන් කැමති කෙනා. අන්න ඒ කැමති කෙනාගේ ෆිල්ම් එකක් දැන් බලන්න ගියා. ඊට පස්සේ දැන් ඔන්න ෆිල්ම් එක රෝල් වෙනවා දැන්. වාඩි වෙලා ඇහැයි කටයි දිවයි ඔක්කොම එළියට දාගෙන බලන් ඉන්නවා දැන් මොකද මේ වෙන්නේ කියලා. පින්වතුනි ඔන්න ඔය කතන්දරේ පටන් ගන්නකොට ඉතින් අපි දන්නවනේ ඉතින් හින්දි චිත්‍රපටවල හැටියට දැන් ගොඩක් සිංහල චිත්‍රපටිත් දැන් මේ කාලේ හැදීගෙන එන්නේ. හුරතල් කරන චිත්‍රපටනේ දැන් තියෙන්නේ ඔබවත්. ඉතින් කොල්ලා ඉස්සරහට දුවගෙන ඊට පස්සේ කෙල්ලත් ඉස්සරහට දුවගෙන ඔය දෙන්නම ඉතින් ගහක් වටේ දුවනවා. නල්ල මලේ කිය. ඊට පස්සේ කට්ටිය සින්දු කියන පටන් ගන්න ගමේ ඔක්කොම ඒ තාලෙටම නටනවා. කොහෙන් ඉගෙන ගත්තත් දන්නේ නැහැ. ඒගොල්ලෝ කියන සින්දුම අරගොල්ලොත් කියනවා. අපි දන්නේ නැහැ කොහෙන් ඉගෙන ගත්තද කියලා කමක් නැහැ. ඒ ඔක්කොම ඉතින් ඔන්න සින්දු කීකේ නටාගෙන දැන් ඉන්නවා. ඉතින් අපිට හරිය සතුටුයි. ඇයි? අපි කැමති කට්ටිය බොහොම සතුටින් ඉන්නවා. ටිකක් කළා ගියාට පස්සේ පිටින් මේ චිත්‍රපටයට එනවා හතුරා. හතුරා විදිහට ඉස්සරහට දාන්නේ කසිප්පු බෝතලයක් අතේ තියාගෙන, බීඩි කොටයක් කටේ ගහගෙන, මෙතන පිහි පාරක් තියාගෙන, සාක්කුවේ තව කඩු කෑල්ලක් තියාගෙන, පිහි කෑල්ලක් තියාගෙන ඔන්න ඔහම එන්න කෙනෙක් තමයි එළියට ගෙන්නේ දුෂ්ටයා විදිහට. දැන් මේ දුෂ්ටයාට අපි කවුරුත් කැමති නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? දුෂ්ටයා අර අපි කැමති වීරයා ඉන්නෝනේ මේ කතාවේ. අන්නේ වීරයාව තැනකට ගෙනල්ලා උට හොඳටම තඩි බානවා. උගේ කෙල්ලව උස්සන් යනවා. අතේ සල්ලි තියෙනවා නම් ওই සල්ලි ටික උදුරගෙන යනවා. ඒ කොල්ලටයි කෙල්ලටයි දරුවෙක් ඉඳන ඒ දරුවව උස්සන් යනවා. ආදී වශයෙන් මේ මොකක් හරි පෙරීම පීඩාවක් මේ දෙන්නට කරනවා. පින්වතුනි ඔබ දන්නේ නැති වුණාට ඒ දුෂ්ටයයි මේ නළුවයි ගජ යාළුවෝ. මේ දෙන්න අද දවසේ ෂූටින් එක ඉවර කරලා කොහෙද යන්නේ? පබ් එකට ෂොට් එකක් දාන්න. යම් මචං කියලා මේ දෙන්න යන්නේ ගෙදර.
හැබැයි අර දුෂ්ටයා මේ මනුස්සයාට තඩි බාද්දි පොල්ලා කරගෙන දඩොන් ගාලා තුවක්කුවක් කරගෙන ඩිෂුන් ගාලා ෂූට් කරද්දි පින්වතුනි පෙලෙන්නේ කවුද? ඒ නළුවද නැත්තම් බලන් ඉන්න ඔබද? අර මනුස්සයාට ගහද්දි මෙහෙක් වෙන්නේ කාටද? අර ගෙල්ලගේ ගෙදර කට්ටිය කියද්දි නෑ අර කොල්ලව කසාද බඳින්න දෙන්නේ නෑ ඔබට කියලා. දැන් ඇස්වල කඳුළු වෙන්නේ කාටද? අර මනුස්සයාගේ ඇස්වලට කඳුළු වෙන්නේ නෑ. ඒ දාන්නේ පොඩි අර ඩ්‍රොප් එකක් ඇහැට දානවා කඳුළු එනවා වගේ පේන්න. එහෙම මනුස්සයා රංගපානවා. ඒ රංගපාන පැයක් ගානේ කෝටි ගණන් ඒ මනුස්සයාට සල්ලි ගෙවනවා. ඔබ මොකද්ද කරන්නේ? ඔබ අර පුටුවේ වාඩිලා අඬනවා, වැළපෙනවා, විලාප දෙනවා. Tamanට ගැහුවා වගේ. ඒක අර මනුස්සයාට තඩි බානවා, Tamanුත් ඒකෙන් තඩි බා ගන්නවා. ඉතින් ඔන්න ඔය චිත්‍රපටයේ ඔය ටික ගිහිල්ලා ඉවෙලා කොහොම හරි පින්වතුනි අර නළුවට Taman කැමති වීරයට ඔන්න යන්තම් අවස්ථාවක් හම්බ වෙනවා. එයාගේ අතට පොල්ල එනවා. දැන් මොකද කරන්නේ? ඔය පොල්ල අරන් ගිහලා අර දුෂ්ටයට තඩි බානවා. ඒ දුෂ්ටයට තඩි බාදී Tamanුත් Tamanගේ අතට අහුවෙච්ච කරගෙන ඩිෂුන් ගාලා Tamanුත් ගහනවා දැන්. ඔකට හොඳ වැඩේ. ඔම්ම නෙමෙයි තව එකක් මටත් හම්බුනොත් මමත් දෙන ඕකට පාරක් කියලා තමයි දැන් Tamanුත් කියන්නේ. දැන් අර වෙලාවේ පුදුම අඬ හිටපු ඔබ දැන් මහා ද්වේෂසාගත හිත ඇතුව ඔබත් ගහනවා අර දුෂ්ටයට. ඇයි ඔබ අහලා තියෙනවනේ පිටින් ඕන තරම් සමහර අම්මලා ඔය ටෙලි නාට්‍යවල රංගපාන නළු නිලියෝ දැක්කහම අර දුෂ්ට චරිත රංගපාන මිනිසු ගාවට ගිහිල්ලා කියනවලු මොකද්ද මනුස්සේ කරපු කැට වැඩේ මේ පාර යන මිනිසුන්ගෙන් අහනවලු මේ නාට්‍ය ඇත්ත කියලා හිතාගෙන බලන්න පින්වතුනි අන්තිමට ඊට පස්සේ ඔය ඔක්කොම චිත්‍රපට ඉවර වෙලා ඔබ අන්තිමට හරිම සතුටින් එනවා දැන් ෆිල්ම් හෝල් එකෙන් එළියට. ඇයි ඒ? අපි දැන් පොඩ්ඩක් එළියෙන් ඉඳගෙන ඔය චිත්‍රපටයේ සීන් එක ඔබට වෙච්ච දේ ඇනලයිස් කරලා බලමු. විශ්ලේෂණය කරලා බලමු මොකද්ද මේ ඇත්තටම උනේ කියලා. ඔබ පින්වතුනි මහන්සි වෙලා හම්බ කරගත්ත සල්ලි ටික ගස්වල වයින්වද සල්ලි? නෑ. ඔබ මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලි ටික අරන් ගියා ෆිල්ම් හෝල් එකට. ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා ඔබ ෆිල්ම් හෝල් එකේ ඩිරෙක්ටර් නැත්නම් ප්‍රොඩියුසර් මහත්තයාට කිව්වා මෙන්න මේ මං අමාරුවේ මහන්සිලා සල්ලි හම්බ කරගත්ත සල්ලි ටික අරගෙන මට මම කැමති දෙයක් පෙන්නලා මම කැමති නළුවෙක් දෙන්නේ පෙන්නලා ඊට පස්සේ ඒ දෙන්නට හොඳටම තඩි බාන එතකොට මට හරි වේදනාවක් දැනෙනවා ඊට පස්සේ ඒ දෙන්නට යහපතක් උදා කරලා දෙන්න එතකොට මට හරි සතුටක් දැනෙනවා කොටින් ඔබ කියලා තියෙන පිංගුතුනේ මගේ සල්ලි ටික අරගෙන මට හොඳටම තඩි බාලා ඊට පස්සේ මාව පොඩ්ඩක් ඔළුව අත ගාලා මාව එවන්න කියලා ෆිල්ම් හෝල් එකෙන්. දැන් පිටින් ඔබම නෙමෙයිද ගිහිල්ලා එතනට ගිහලා ඔබ මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලි ටික දීලා ඔබම නිකන් පිළීමකටපත් වෙලා ආයේ සතුට වෙලා එළියට ආවේ. ඔයිට වඩා හොඳ නැද්ද මං අර කලින් කිව්වා වගේ දෙකේ පොල්ලක් අරන් එක අතක තෙල් බෝතලේ අනිත් අතේ දෙකේ පොල්ලයි Tamanට තලාගෙන Taman තෙල් ටිකක් ගාගත්තා. ඉතින් Taman මහන්සිලා හම්බ කරගත්ත සල්ලි ටික Taman ගාව ඉතුරුයිනේ. බලන්න අන්තිමට ෆිල්ම් එකක් බලන්න ගියා කියලා මොකද්ද කරගෙන තියෙන්නේ කියලා. ඉතින් මමත් ඔච්චරම තමයි කරේ. මට මේ යථාර්ථය තේරෙනකම්. අන්තිමට රාගයෙන් මත් වුණා, ද්වේෂයෙන් මත් වුණා, මෝහයෙන් මත් වුණා. සතර පායන්නට මමත් පාර කපා ගත්තා. මේ කොහෙවත් ඉන්න මිනිස්සෙක් ගැන ද්වේෂ සහගත හිත ඇති වෙ කරන. හිතලා බලන්න පින්වතුනි. අශෝක අධිරාජ්‍යයට ද්වේෂ සහගත හිතකින් මැරිලා ඒ මිනිස්සයා අපායට ගියා නම් අර ෆිල්ම් එක බලාගෙන ඉන්න වෙලාවේ අර දුෂ්ටයට තඩි බාද්දි මට ද්වේෂ සහගත හිතක් ආවනම් එහෙම නැත්නම් අර දුෂ්ටය ඇවිල්ලා මම කැමති මම නළුවට තඩි බාද්දි මට ද්වේෂ සහගත හිතක් ආවනම් ඒ වෙලාවේ මම මලොත් කොහේ ආයිද? අපරාධේ නැද්ද? බලන්න ඔබ ඔබේ ජීවිතේ මොනතරම් අවදානාත්මක තත්ත්වයකට දාලා තියෙනවද කියලා. මේ යථාර්ථය මේ සත්‍යය තේරුම් ගන්නේ නැතුව පින්වතුනේ. දැන් අපි පොඩ්ඩක් යන් චුට්ටක් ගැඹුරු පැත්තකට. හැබැයි මේක බොහොම සරල ඔබට කියලා දෙන්න මම උත්සාහ ගන්නවා. මොකද මං කිව්වා පින්දුනේ නිවන් දකින්න වැඩ පිළිවෙල සරලව කරගන්න ඕනේ. ජීවත් වෙනවා කියන එක හරි කොම්ප්ලිකේටඩ් වැඩක් නේ. ඔබට තේරෙනවනේ. මහත්ය වාහනය කෙලවනවා කියන එක මොන තරම් අමාරුද? ස්ටාර්ට් කරන්න.
ගියර් එක මාරු කරන්න ඕනේ. ක්ලච් එක පා ගන්න ඕනේ. බ්‍රේක් එක පා ගන්න ඕනේ. ඇක්සලරේටර් එක පා ගන්න ඕනේ. ඉන්ඩිකේටර් එක දාන්න ඕනේ. ඒ පැත්තට දාන්න ඕනේ. මේ පැත්තට දාන්න ඕනේ. සීට් බෙල්ට් එක දා ගන්න ඕනේ. ඉස්සරහ බලන්න ඕනේ. මේ පැත්ත බලන්න ඕනේ. කණ්ණාඩියෙන් බලන්න ඕනේ. රියර් වින්ඩෝ මිරර් එකෙන් බලන්න ඕනේ. ඊට පස්සේ තෙල් ටික චෙක් කරන්න ඕනේ. වතුර ටික චෙක් කරන්න ඕනේ. බැටරිය චෙක් කරන්න ඕනේ. මේ වාහනයක් කෙලවන්න. පින්තුනේ නිවන් දකින්න කියන එක හරීම ලේසි වැඩක්. බොහොම පහසුවෙන් නිවන් දකින්න පුළුවන්. එහෙම තියෙද්දි තමයි අපේ උන්දලා මේක පටලව ගන්න හදන්නේ. අභිධර්මයේ පිටකේ අරන් පෙරලන්න ඕනේ නැහැ පින්තුනේ නිවන් දකින්න. 84000 ධර්මස්කන්ධේ හොයන්න යන්න ඕනේ නැහැ නිවන් දකින්න. සුනීතල සෝපාකල රාහුල පුංචි කුමාරයාට අවුරුදු 7න් සෝතාපන්න වුණා නම් පින්තුනේ ඇයි ඔබට බැරි? පෙර පින් නැති හින්දාද? හරි මම ඔබෙන් අවංකව ප්‍රශ්නයක් අහන්න මට උත්තර දෙන්න. මොකද මේ පින්මෙන් ඉස්සරහට යන්නේ නැතුව ඊටු ටික කියලා වැඩක් නැහැ. මේ අත්බවයේ තුල සෝතාපන්න වෙන්න බෑ කියලා හිතන් ඉන්න කෙනෙක් ඉන්නවා තුසන්. මට මේ අත්බවයේ සෝතාපන්න වෙන්න බෑ. මලාට බෑ. බොහොම හොඳයි. කවුරුත් නැන්නේ. නිවන් දකින්න කැමති කට්ටිය නේද ඔක්කොම ඉන්නේ? සෝතාපන්න වෙන්න පුළුවන් කට්ටිය නේද ඔක්කොම ඉන්නේ? බොහොම හොඳයි. එහෙනම් අපි සෝතාපන්න වෙමු. සතර පායෙන් නිදහස් වෙමු. සතර පාය ගිහිල්ලා පිටින් ඔබ විඳපු දුක ඔබට දවසක බලන්න පුළුවන් වුණොත් සංජීවකයේ කියන අඩුම දුක තියෙන නරකයේ පිටින් ඔබට දවසක සමාධියට දැක්කොත් ඔබ ඇඳන් ඉන්න රෙද්දේ බඩ යනවා පිටින් කිව්වට විශ්වාස කරන්න. ඔබ හරියට සතර පායේ තියෙන දුක දවසක අවබෝධ කරගත්තොත් ඔබේ ඇඟට හීන් දාඩිය දානවා. පෙරේත ලෝකය කියන්නේ පිංගුතුනේ ලේසි පහසු අපායක් නෙමෙයි. ඔය පෙරේත ලෝකවල පිංගුතුනේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා අපේ අම්මා තාත්තා මලා දිව්‍ය ලෝකෙ ගියා. ඔහොමනේ හිතන් ඉන්නේ. දැන් මං කිව්වේ මෙතනත් හිතන් ඉන්නවා එතන දිව්‍ය ලෝක යනවා කියලා හිතන් ඉන්න කට්ටිය දැන් ඔය ඉස්සලා පෙන්නලා දුන්නනේ ඔබ අර තරම් පිං කළා නැත් ඔබ ඒ තරම් පිං කළත් නැහැ දස කුසලයෙන් කරලත් තියෙනවා ওই දස කුසලයක් ඔබට මතක් වෙලා આવොත් ඔබට කොයිද යන්න තියෙන්නේ කියලා හරි මම ඔබට තව එකම එක දෙයක් කියන්නම්කෝ අර මං කියපු තැනට යන්න කලින් මම ඔබෙන් ඇහුවොත් පිංගුතුනේ දිව්‍ය ලෝකේ යනවාද කියලා ඔබට ෂුවර්ද කියලා ඔබ මොන උත්තරයක් මට දෙයිද? කෙනෙක් ඉන්නවනම් මට දිව්‍ය ලෝකේ යනවා කියලා ෂුවර් කියන මං කියනවා හරි මම ගිහිලා ඔබේ දරුවොත් එක්ක මං කතා කරලා ඔබේ නෑදෑයොත් එක්ක මං කතා කරලා ඒගොල්ලොන්ට කියනවා ඔබේ අම්මයි තාත්තයි මැරුණාට පස්සේ යන්නේ දිව්‍ය ලෝකේ කියලා මට කියලා තියෙන්නේ ඒ නිසා 7 දවස් දාන දෙන්න යන්න එපා 3 මාස දාන දෙන්න යන්න එපා අවුරුද්ද දාන දෙන්න යන්න එපා ඒ මොකටද දිව්‍ය ලෝකේ ගියාට පස්සේ මොකටද වුණා ඕනේ නෑනේ දැන් කවුද කැමති මෙතන ඉන්න තමන්ගේ දරුවෝ තමන් ගාවට ඇවිල්ලා කියනවා අම්මේ මේ අම්මා එදාට හාමුදුරන්ට කිව්වා නේද අම්මා මැරුණාට පස්සේ දිව්‍ය ලෝකෙ යන්න කියලා. එහෙනම් අපි තීරණය කරා අම්මට 7 දවස් දානයක් දෙන්නේ නැහැ කියලා. කමක් නැහැ නේද? කවුද හා කියන්නේ? ඒ නිසා පින්විතනි හොඳ අවධානයෙන් මේ කියන ඉතුරු ටික අහගන්න. මේ ටික ඇති ඔබට සෝතාපන්න ඵලය සාක්ෂාත් කරගන්න. මම මෙතෙක් කල් කියපු දෙයක් කිව්වනම් මේ ටික කියාගෙන ඔබ ඉන්න තැන ඔබට පෙන්වලා දෙන්න පින්විතනි. පෙරේත ලෝකය කියන්නේ මහා දුක් සහිත තැනක්. මොකද මැරෙන වැඩි හරියක් යන්නේ ඔතනට. මොකද ඇයි එහෙම කියන්නේ පින්විතනි ගොඩක් දෙනෙක් එක එක දේවල් අල්ලගෙන ජීවත් වෙන්නේ. එක්ක තමන්ගේ දරුවා එහෙම නැත්නම් තමන් පාවිච්චි කරන මොකක් හරි වස්තුවක් එක්කෝ තමන්ගේ කාර් එක නැත්නම් තමන්ගේ අතේ තියෙන ෆෝන් එක නැත්නම් වොලට් එක නැත්නම් සල්ලි පින්විතනි මම අහලා තියෙනවා මේ ළඟදී නෑ ඒ කතාව ඕනේ මොකද ඒ කතාව කිව්වොත් ඔබ අඳුර ගන්නව කවුරු ගැනද කියන්නේ කියලා ඒ නිසා ඒක ඕනේ පුද්ගල විවේචනය හොඳ නැති හින්දා ඔබ මොකද්ද අල්ලගන්නේ පින්තුනේ ඒ නිසා ඔබට මල පෙරේතෙක් වෙන්න සිද්ධ වෙනවා මං කිව්වේ මගේ ආච්චි යන්නේ ඉන්නේ කොහෙටද කියලා හරි පින්තුනේ ඔබ ජීවත් වෙනවා කියලා කරන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න අපි පටන් ගන්නව කියන මේ සතුටින් ඉන්නවා කියන දේ කියලා අපි මේ කරන්නේ අපි එක ස්ටෙප් එකක් ඔතන ඉස්සරහට යමු තව එක ස්ටෙප් එකක් ඉස්සරහට ගිහලා බැලුවොත් මේ පැදුරුල වාඩිලා ඉන්නේ කවුද?
කෙනෙක් කියනවා මම නෙමේ වාඩිලා ඉන්නේ පැදුරේ. හරි දැන් මම කියලා කෙනෙක් නෑ කියන කට්ටිය කවුද? අත උස්සන්න මම නෑ.